ආදරණීය දූදරුවන් ඔවුන්ට නැගිට ආචාරණය කරන විදවත්ත මොහොතේ අපි ඒකාස් වෙමු විනෝදනී ලැබෙනවා උණුසුම් ආත්මසන් හද පොප්ප මේ සම්පාදක ප්‍රධාන පියතුමන් ඉන්නවා පෙරට කරගෙන ඒ වගේම ආරාධිත වෛද්‍යවරුන්ගේ ප්‍රධාන සහායක පියතුමන් හැරියට සිරිවි Bida Vinaki Bida Abadri Vestani Samugat Apagi Unisman Pasan Hada Labidama Idamai begitu bisa kalau sahaya Biduma Radita Vinagi Bidumani Oba Resident Damat Gauran itu Manak Karadi Minanga Aradani Bidumani Obadai Yandade Pesant Verena Bidumani Obadai Yandade Polter Pahane Milanga Pan Sidu Ekalo Karamade එවැගේම ඊළඟ විශේෂ ආරාධනය වෛද්‍ය ශ්‍රීරන් වෛද්‍යතුමනි ඔබටයි ඊළඟ ආරාධනය ඒලා ඒකාලෝක කරන්නද පොල්තෙල් පහන වෛද්‍ය නාමල් විජේසිංහ මහත්මනි ඔබට තිබෙනවා විශේෂ ඇරයුමක් පොල්තෙල් පහන ආලෝකමත් කරන්නද वैद्य चाणक निरंत वैद्यमी इतने अवसराई पोल्तेल पान सुरुई ओबड़ा वेंकर थिगनवा एक आलोक करते वैद्य सेरुका वैद्यमी ओबड़ा थिगनवा आराधनीय सेरुका प्रणांडु वैद्यमी ओबड़ा थिगनवा आराधनीय पोल्तेल पान आलोक करते Itu wajib Rais Puspuli Medumani kepada Tigirma Aradani Gauri itu Poltel Pahane Ekalu ke Terantade wajib MLT Minggu Maharu Raja Asal Pranadu Medumani ini apa sebagai ekaswanade Poltel Pahane Dalula apa sebagai asal Ganade Berat Beresranade Inagade Ranavir Kamagi Mahada Silaka Wan Hamada Hitabu Pradana MLT Gauri Piligandawa Obat Samawat Poltel Pahane Ekalu ke Terantade Ibagaimana edat adat tabadat abagi kami perlu ada kali itu mirip tabadat tamaki wajina kali adat baradevi adat never setahun sama ke ekasuna santi malurawade meditumini hamadamat lagi kami dete hamadamat wajina kali kebagrami obat adat apa sebagai ekasu pribadi bagi kaumnya pranamnya obatai එවැගේම පච්චිකඩේ පොලිස් ශාසනය නියෝජනය කරමින් පැමිණ සිටින නිලධාරී මහත්මුනි ඔබට තිබෙනවා ගෞරවනීය ආරාධනයක් මා ඉන්නවා මේ ස්ථානයේ මහතා ඉන්නවා එතන ඇන්ටර් हाउस सदपतिमान वेन्न पोल्तेल पहने दालमी අපට අවශ්‍ය දායකත්වය සාර්ථක කරගෙන ඉවසලා වටිනා අනුග්‍රහක භවතුන් අතර ඉදිරියෙන් සිටිමින් අපි එතුමාගේ ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. එහෙමනම් එතුමා මේ වන විට කොච්චිකඩේ පොලිස් රැසම නියෝජනය කරමින් අද දිනේ තුලදී මේ සාර්ථක ලෝකරමාදිනේ වෙළඳාමේ සාර්ථකත්වය තවදුරටත් දෙගුණ කරමින් කොච්චිකඩේ පොලිස් රැසම නියෝජනය කරමින් ආදරණීය නිලධාරී මහත්වරුන් පැමිණ තිබෙනවා. ගෞරවයෙන් යුතුව එතුමාට ආරාධනා කරනවා. හොඳයි එවැගේම තවත් විශේෂ ආරාධනයක් තිබෙනවා. ඒ තමයි පොක්කුවේ දාම්පාසල් 23ම ආවරණය කරමින් ගරු සෝවියට්
ගුරුතුමනි ඔබට තිබෙනවා විශේෂ ආරාධනයක් පොල්පල් පහන ආලෝකමත් කරමින් මේ වැඩසටහනේ පූර්ණ කලමනාකරු ඔළුයි එතමයි ඊයේ රෑ පාන්දර දෙකටත් ඇහැරිලා මට මේ ලිපි ලේඛන සූදානම් කරන්නට ඉදි වර්ධිතව වටිනා දායකත්වයේ එකතු කරමින් හරියටම මට දුරකථනයේ පණිවිඩය දෙනවා 11:52ට එතමයි ආල් ගොන්සල් මහතා සොම්ලගික් ලයිව් කලමනාකරු මේ දැන් පොතල් පහන දල්වමි මේ වැඩ කටයුත්තේ හරි අවසානයේ පුංචි දරුවෙක් එන්න ඉදිරි පෙර අසු කියන සිටින අවුරුණ දරුවෙක් එන්න පොතල් පහනක් දල්වන්නට අවස්ථාවක් තිබෙනවා ඔබට මේ ලෝකලමා දිනය සංකේතවත් කරමින් අද දිනේ තුලදී ඔබට මුල්ගන ලබා දෙමින් එන්න ඉදිරි සිටින පුංචි දියණිය එනමා පොතල් පහන දල්වමින් ලබා දෙන්නට දායකත්වය සාර්ථකව මේ ස්ථානයේදී යගිම දයාබර සංග්‍රහණයේ කටයුතු සාර්ථක කරගෙන අපට මේක සහකාරී උදව් උපකාර කරපු මේ සමාජික දායක අනුග්‍රහක බෞද්ධ නම ගෞරවනීය ප්‍රසාදය ප්‍රණාමය එක්කාසු කරනවා මේ සමග එක්කාසු වන්නට වෛද්‍ය නාමල් මහදරණී ඔබටයි මේ ගෞරවනීය ආරාධනය සුබ දිනයක් සුබ දිනයක් කොහොම සුබ දිනයක් කියන්නේ කොහොමද සුබ දිනයක් ඔයගොල්ලෝ හැමෝටම කොහොමද මේසෙම කට්ටියට පන්න නැහැ මට දැන් මම තිල්ලන්දුව මේසෙමේ මල්වත්ත පල්ලියේ ඉතින් මේ පැති කට්ටිය මම බලාපොරොත්තු වෙන ඊට වඩා ශක්තිය ඇති කියලා හොඳද අද වැඩසටහන මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවද ඇයි අද මෙතෙන් ආවේ කියලා ඇයි ආවේ ડોක්ටර් කෙනෙකුට කියලා ඉන්ජෙක්ෂන් එකක් ගෙදන් යන්නද එහෙම නැත්නම් ලේඩියක් අරන් යන්නද මොකටද අද දවස මොකක්ද අද? ඇහුන්නේ very good මම හිතන්නේ අම්මලා තාත්තලා දන්නවා ඉතින් අද දිනේ කවද්ද කියලා. අද ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ වටේ තව රටවල් දෙකක ලෝක ළමා දිනේ පවත්වනවා. ඒක ඔයගොල්ලෝ බලලා ඇයි ලෝකෙ වටේ රටවල් තුනක් තියෙන්නේ? නෑ. ලෝකෙ රටවල් ගොඩාක් තියෙනවා. නමුත් අද දිනේ පවත්වන ළමා දිනේ හැටියට ඔක්තෝබර් 1 වෙනිදා හැටියට ළමා දිනේ පවත්වන රටවල් තුනක් ලෝකෙ වටේ. වසර පුරාවටම එක එක රටවල් එක එක දවස්වල ලෝක ළමා දිනේ පවත්වනවා. ඔයගොල්ලෝ හිතුවද අද තමයි මුළු ලෝකේ හැම රටම ළමා දිනේ පවත්වන්නේ කියලා? නෑ. ඔයගොල්ලෝ දන්නවා. very good. හරි. මගේ අද වැඩසටහන බොහොම සංක්ෂිප්ත වැඩසටහන. මම ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ මේ පුඩුවල තියන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ආපු කාර්යයට ඔයගොල්ලන් යොමු කරන්න. නමුත් කැමතියි මම ඔයාලට කියලා දෙන්න ජීවිතයේ වැදගත් කරුණු කීපයක් ඕගොල්ලන්ට ජීවිතේ ඉස්සරහට සාර්ථකව කරගෙන යන්න. මම දැන් වෛද්‍යවරයෙක් වෙලා අවුරුදු 12ක් විතර වෙනවා. මටත් ඕගොල්ලෝ වගේ ළමා කාලයක් තිබුණා. මාත් ඕගොල්ලෝ වගේ දිව්වා පැන්නා සෙල්ලම් කරා වැටුණා. ටීචර්ස් ලයින් ගුටි කෑවා. පන්ති කාමරේ දන ගහන් හිටියා. තාත්තගෙන් ටොක් කෑවා. ගෙදර එළියට ඇදලා දාලා තිබ්බ සමහරලාට බඩගිනි හිටියා සමහරලාට. පොඩි කාලේ ඕගොල්ලෝ වගේ ඉන්නකොට තාත්තත් එක්ක එක වැඩ කරා, ගෙදර වැඩ කරා. මට පොඩි කඩයක් තිබුණා ඒ දවස්වල. ඉතින් තාත්තත් එක්ක මම කඩෙත් වැඩ කරා ඒ දවස්වල. ඉතින් ඒ ළමා කාලේ හරි සුන්දර කාලයක්. තේරුණාද? අපි මොන වයසේ හිටියත් සමහරලාට අපි කොච්චර හිතුවත් අපේ හිත වයසට යන්නේ නැහැ. සමහරලාට අපි ලොකු වෙනකොට මං වගේ වෙනවා, ඔයගොල්ලෝ අම්මලා අත්තලා වගේ වෙනවා, පල්ලියේ පාද වගේ වෙනවා. අපේ ස්වරූපය වෙනස් වෙනවා දරුවේ. තේරෙනවද? අපේ ස්වරූපය, අපේ පෙනුම වෙනස් වුණාට අපේ හිත, අපේ කල්පනා සමහරලාට අපේ ළමා සිතුවිලි ළමා කල්පනා තියෙන්නේ. ඉතින් ඒ සමහර දේවල් ඒ විදිහටම පවත්වා ගන්න එක ඇත්තටම හොඳයි. මොකද අපි ගොඩක් මූකුරා යනකොට අපි ජීවිතයේ දේවල් හිතනකොට ඒ දේවල් අපිට සාර්ථක කරගන්න සමහරවල් පොඩි කාලේ අපේ දේවල් තිබිච්ච දේවල් ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නම් කරුණු කීපයක්. ඒක තමයි ඔයගොල්ලන්ට මේ ජීවිතේ මෙතනින් එළියට බැස්සට පස්සේ කොහොමද සාර්ථක ජීවිතයක් ගත කරන්න කියලා. මම දන්නවා මේ කරුණු සමහරලාට මෙතනින් ඉස්සරහින් චූටිම ළමයිට එච්චර ප්‍රයෝජනක් නෙවෙයි. ඕගොල්ලන්ට තේරෙන්නේ නැති වෙයි. සමහරලාට දෙමාපියන්ට පුළුවන් මේ පොඩ්ඩක් ගෙදර ගියාම ඒගොල්ලන්ට මේක පැහැදිලි කරලා දෙන්න. ඕගොල්ලන්ට මේක විනාඩි කිහිපයක් අහන් ඉන්න පුළුවන් නම්. හොඳයි. අපි වැඩසටහන පටන් ගමු. අර මම කිව්වා වගේ අද ලෝක ළමා දිනේ. අපේ රටේ ඒ වගේම තව රටවල් දෙකක් ලෝක ළමා දිනේ මේ ආකාරයෙන් පවත්වනවා. ඉතින් ළමා දිනේ කියන්නේ බොහොම සුන්දර දවසක් නේ. ඉතින් එදාට මේ විදිහට ඕගොල්ලෝ ඇවිල්ලා ඉවරලා මේ වැඩසටහන සහභාගී වෙන එකටම මම ඕගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද වෙන තැන්වල වෙන ළමයි එක එක විදිහට ළමා කාලේ ගත කරනවා නේද? ඕගොල්ලන්ට වගේ සමහරලාට අම්මා තාත්තා කෙනෙක් නැහැ. සමහරලාට අම්මා විතරයි, සමහරලාට තාත්තා විතරයි. නමුත් ඒක දුකට කාරණාවක් නෙමෙයි දුවේ පුතේ. තේරුණාද? ඕගොල්ලන්ට ආදරය කරන්න, ඕගොල්ලන්ව මෙතෙන්ට ගේන්න, මේ විදිහේ වැඩසටහනක ඔයගොල්ලන්ව සහභාගී කරන්න ඕගොල්ලන්ගේ දෙමාපියෝ ගොඩාක්
කැපකිරීම කරලා තියෙනවා නේද? අද මේ වෙලේ ඇඳන් ඉන්න ෂර්ට් එක හරි කලිසම හරි ඔය දාලා තියෙන සෙරප්පු දෙක හරි තේරෙනවද? ඔය බෑග් එක ගන්න ඔයගොල්ලෝ වතුර බෝතලේ ගන්න අම්මලා ගොඩාක් මහන්සිලා තියෙනවා. ඒ හැම දෙයක්ම අපි දරුවෝ හැටියට අගය කරන්න පුරුදු වෙන්න ඕන. හැම වෙලේම ගෙදර ගිහිල්ලා ඒගොල්ලන්ට කරදර කරන්න අරක නෑ මේක නෑ කියලා හැම වෙලේම කරදර කරන්න අපි සොඳ නෑ. තේරුණාද? අපිට තියෙන දේෙන් අපි සතුටු වෙලා ජීවිතය සාර්ථක කරගන්න අපි හැම වෙලේම හිතන්න ඕන. ඊළඟ ස්ලයිඩ් එක. මෙතන පෙන්වන්නේ ජේසුතුමාව. අද මේ පල්ලිය කරන වැඩසටහන නිසා මම තීරණය කරා ඔයගන්ට එකපාරක් මතක් කරන්න. මොකද ජේසු කිව්වා ළමයින්ට මා වෙතට එන්න ඉඩ දෙන්නයි කියලා. මොකද ඕගොල්ලෝ හරි අහිංසක සිතුවිලි දරණයි. ජේසුගේ ආගමෙත් අපේ කතෝලික ආගමෙත් අපි අදහස් කරන්නේ පළවෙනි තැන අපේ ආගම වෙන්න ඕන. ඉතින් මම මේ විදිහින් පළවෙනි සැරේට ඔයාලට කියලා උත්සාහ කරන්නේ අපේ ජීවිතේට ආගම කොච්චර වැදගත් වෙනවද කියලා. මොන දේ වුණත් අපි අපේ ආගම අමතක කරන්න හොඳ නැහැ. මොකද මේ සමාජයේ දැනට පොඩ ආගම දහම අමතක කරගෙන යන කාලයක්. ඉතින් දුවේ පුතේ කවදාකවත් ඕගොල්ලන්ගේ ආගම ජේසුව අමතක කරන්න එපා. ජේසුව හැම වෙලේම හිතේ තියාගන්න. මම පොඩ්ඩක් පෙන්නන මගේ සාක්කුවේ තියෙනද මම හිතන්නේ ඕගොල්ලන්ගේ සාක්කුවල ඇති සමහරවල් පොඩි දේවල්. මගේ අතේ තියෙනවා මේ කොන්දේ. මේ කොන්දේ කවදාකවත් මාව දාලා යන්නේ නැහැ. ඉතින් මම මොන දේ කරත් මම වෛද්‍යවරයෙක් වුණත් මම සයන්ටිස්ට් කෙනෙක් වුණත් කවුරු වුණත් මගේ ආගම හැම වෙලේම මං ගාව තියෙනවා. ඒ නිසා හැම වෙලේම ජේසු පින්තූරයක් හරි එහෙම නැත්නම් ගල්ලෙනේ යාඥාව හරි මොකක් හරි දෙයක් ආගමට සම්බන්ධ වෙන පොඩි කාලේ ඉඳලම මරණකම්ම අරන් යන්නේ. ඒක ඕගොල්ලෝ ගාව හැම වෙලේම තියාගන්න. ඕගොල්ලෝ අපි හැමෝම මාසේ සෙල්ලම් කරන්නේ. මෙතන ස්පෝර්ට්ස් කරන අය කවුද? ක්‍රීඩා කරන අය. හවසට එල්ලේ හරි ගන්න අය කවුද ඉන්නේ? හරි. ක්‍රීඩා කරන හැමෝම නේ. ඉතින් අපි කැමති ළමයින්ට සෙල්ලම් කරන්න. මතක තියාගන්න ඒක ලොකු දෙයක්. මොකද ඔයගොල්ලෝ පොඩ එළියට යද්දි දකි ඔයගොල්ලන්ට පොඩ සෙල්ලම් කරන්න තියෙන කාලේ අඩු වෙයි. නමුත් හැම වෙලේම දවසකට විනාඩි 20ක් පැය භාගයක්වත් ෆිසිකල් ඇක්ටිවිටි එකක්. ඒ කියන්නේ අපේ ඇඟේ දාඩිය පිට වෙන ක්‍රියාකාරකමක්. ඒක හයියෙන් දුවන්න. එහෙම නැත්නම් මොකක් හරි ක්‍රීඩාවක් කරන එක දවස පුරාවටම අඩු ගන්න පැයක්වත් ඒක ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඒ නිසා මතක තියාගන්න දරුවෝ හැටියට අපි මේ දවස්වල දකින්න ගොඩක් දේවල් තමයි පොඩි ළමයිට අවුරුදු 20 25 වෙනකොට නැත්නම් අවුරුදු 18 පවා හදවත් රෝගය වගේ මාංශභාග වගේ රෝග එන්න පටන් ගන්න තියෙනවා. ගොඩාක් වෙලාවට අපි දකින්න මේ ළඟදී අපිට ළමෙක් හම්බුණා අවුරුදු 18යි heart attack එකක් හැදිලා. බොහොම තරබාරු ළමෙක්. තේරුණා? ඒ මතක තියාගන්න ක්‍රීඩාව කියන දේ. ඒ කියන්නේ ඇඟට දාඩිය දාන්න විදියට දවසට අඩු ගන්න පැය භාගයක්වත් විනාඩි 20ක්වත් ක්‍රීඩා කරන එක අත්‍යවශ්‍යයි. සමාජයේ පොඩ වෙනස්. අපිට අතට ගොඩක් කරලා මේ දවස්වල හම්බ වෙනවා දුරකථන. එහෙම නැත්නම් ටෙලිවිෂන්. ගොඩාක් කරලා අපි ගිහිල්ලා ඕක දිහා බලාගෙන ඉන්නවා. අපි ඕකට ඇබ්බැහි වෙනවා. ඒ නිසා මතක තියාගන්න වැදගත් වෙන්නේ ඕගොල්ලන්ගේ ශාරීරික සෞඛ්‍යය. ඉතින් මට ඔයාලට කියලා දෙන්නේ තාම ඕගොල්ලෝ පුංචි දෙමාපියෝ මේව අහන් ඉන්නවා. කරුණා කරලා අපේ ඇඟේ ශාරීරික සුවතාවය ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඒ නිසා දිනපතා ක්‍රීඩා කිරීම ඉතාමත්ම අවශ්‍යයි. ක්‍රීඩා කරද්දී ඔබන්ට යාළුවෝ හම්බ වෙනවා. ඕගොල්ලෝ බෙදා ගන්නවා. ඕගොල්ලෝ එකවගේ කටයුතු කරනවා. ඒ නිසා ඒ කණ්ඩායමක් ලෙස කටයුතු කරන්න මම හිතන්නේ අපි හැම උනන්දු වීම අත්‍යවශ්‍යයි කියලා. ඉතින් පිටිපස්සේ ඉන්නවා වැඩිහිටි අයියලා මම හිතන්නේ 9 වසරේ 10 වසරේ ඇද්ද මෙතන. නිසා මතක තියාගන්න කණ්ඩායම් හැංගීම තියාගන්න ක්‍රීඩාව කවදාකවත් අමතක කරන්න එපා. ඉතින් මම නම්බර් 1 මොකක්ද මම කිව්වේ? ආගම ඊළඟදී අපේ ශරීර සෞඛ්‍යය. මෙතන තේවා මෙතන තමයි පෙන්වන්න කරන්නේ. එහා පැත්තේ කෙරෝලේ සයිඩ් එකේ පෙන්නම හිතන ඕගොල්ලෝ පේන නම් දුර ඉන්න අයට දැන් පිටිපස්සේ ඉන්න අයට පේන්නේ මේක අපිට ලොක් කරන්න බෑ නේද? ලොකු වෙන්නේ නැහැ නේ. හරි. කමන්නේ. අනිත් දේ තමයි අධ්‍යාපනය දුවේ පුතේ. තේරුණාද? මම ක්‍රීඩාවට කලින් අධ්‍යාපනය දැම්මේ නැති හේතුවක් නිසා සමහරට මට ඒක කියලා දෙන්න මෙච්චර ලොකු වෙලාවක් නැහැ. නමුත් මතක තියාගන්න අධ්‍යාපනයේ අංක 3. අධ්‍යාපනය හොඳටම කරන්න ඕන. මොකද අපි කවදා හරි රස්සාවක් කරන්න ඕන ලොකු වෙලා. හොඳ රස්සාවක්, වැදගත් රස්සාවක් අපිට ප්‍රයෝජනවත් වෙන, රටට ප්‍රයෝජනයක් වෙන, මුළු ලෝකෙටම ප්‍රයෝජනවත් වෙන රස්සාවක් අපි කරන්න ඕන. ඒ රස්සාව කරන්න ලේසි පහසු දෙයක් නෙමෙයි රස්සාව කරන්න. ඕගොල්ලෝ අධ්‍යාපනයෙන් සුසුකම් ලබා ගන්න ඕනේ. ඉතින් ඒ අධ්‍යාපනය ලබා ගැනීමට වැදගත් වෙන දේ පාසල් යෑම. මම හිතන්නේ මෙතනින් දෙමාපිය හැම කෙනෙක්ම ඕගොල්ලෝ හැමෝම පාසල් යවනවා. පාසලට ගිහිල්ලා කාලේ නාස්ති කරන්න එපා. මොකද මේ කාලේ ඊටම වැදගත්. ටීචර්ට කරදර කරන්න එපා. මම දකිනවා සමහර ළමයි ටීචර්ස්ලා ගොඩාක් කෑ ගන්න අපිට න ගොඩාක් ටීචර්ස්ලා ඒගොල්ලන් කටහඬ නැතුව ගිහිල්ලා කතා කරලා සමහරලාට එයාලට කතා කරගන්න බෑ ඊට පස්සේ. ඒ නිසා ටීචර්ස්ලා
කරදර කරන්න එපා. පාඩමක් කියලා දෙනකොට හොඳට වාඩි වෙලා ඒ වහගන්න අහගෙන ඉවරලා තියෙන හෝම්වර්ක් කරන්න. ඒ වගේම ගෙදර ඇවිල්ලා අම්මලාට තාත්තලාට කෑ ගහන මට්ටමට පත් කරන්න එපා. හැම වෙලේම මම දකිනවා මේ ටිකේ තියෙන දේක් තමයි ගොඩාක් ළමයි මේ ටිකේ මම ඉස්සෙල්ලා තියෙන්නේ මම දැනුයි මම දකින්නේ ළමයිට කතා කරාම ළමයා කතා කරන්නේ නැහැ. ළමයා ඔහේ ඉන්න පැත්තකට වෙලා. තේරුණා? එහෙම වෙන්න එපා දුවපුතේ. සමහරට ආච්චි කතා කරාම කතා කරන්නේ නැහැ. තාත්තා කතා කරාම කතා කරන්නේ නැහැ. එහෙම වෙන්න එපා. තේරුණාද? ඕගොල්ලන්ට යේසු ලස්සන කටහඬක් දීලා දෙනවා. ඒ නිසා කරුණා කරලා කවුරු හරි කෙනෙක් කතා කරොත් ඕගොල්ලන්ට එතන ඉන්න තැන ඉඳලා කතා කරන්න. එහෙම නැත්නම් එයා ගාවට යන්න අමතක කරන්න එපා. හැංගිලා ඉන්න එපා. කතා නොකර ඉන්න එපා. ඉතින් මේ විදිහේ sannivedanaya කරද්දී ඕගොල්ලන්ගේ මොලේ નિરાයාසයෙන්ම ඕගොල්ලන්ගේ පාඩම් කටයුතු හොඳට කරන්න. ඒ වගේම ඕගොල්ලන්ගේ අනිත් දේවල් හොඳට කරන්න ඕගොල්ලන්ගේ මොලේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා හොඳට අහුම්කම් දෙන්න, කීකරු වෙන්න, ගුරුවරුන්ට දෙමාපියන්ට අනිවාර්යයෙන්ම හොඳට කීකරුලා කටයුතු කරොත් අනිවාර්යයෙන්ම ඔයාලට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා ඉදිරි අනාගතයේදී. ඒ නිසා අංග 3 තමයි අධ්‍යාපනය. අමතක කරන්න එපා. හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගත්තොත් තමයි මේ ජීවිතය අපිට සාර්ථක කරගන්න පුළුවන්. දුවපුතේ මගේ පොඩි කාලේ මම ඉගෙන ගත්තේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ අය කොහොමද ඔයා ડોක්ටර් කෙනෙක් වුනේ කියලා. මම සාමාන්‍යයෙන් එක වසර දෙක වසර තුන වසර යන මම හොඳට ගුටි කෑවා ටීචර්ස්ලාගෙන්. මම ඒ දවස්වල එච්චර ඉගෙන ගන්න ලොකු උමනාවක් ආසාවක් තිබ්බේ නැහැ. මම 7 වසර යනකොටත් හොඳටම ගුටි කෑවා. මට හොඳට මතකයි මම ගණන් ගුරුතුමා මම පිට පැලෙන්න ගහනවා වේවැලකින් මට ගාණක් හදාගන්න බැරුව ගිහිල්ලා. ඊට පස්සේ මම 8 වසර යනකොට මම පොඩ කල්පනා කරා දැන් නැති ගුටි කෑවා. දැන් මේ වැඩේ හරියන්නේ නැහැ. හෝම්වර්ක් කරන්න ඕන. ගෙදර ගියාට පස්සේ පොත් පෙරලා බලන්න ඕන. මෙතන ඉන්න කී දෙනෙක් ඉන්නවද ගෙදර ගියම පොත් බෑග් එක තමන්ගේ තැන තියලා පොත් ටික එළියට තියෙන කට්ටිය අඩු ගන්න. නැත්නම් උදේ වෙනකම්ම මේ පොත් ටික එහෙමමද? පොත් බෑග් එකේ පොත් ටික එළියට අරන් තියෙන කට්ටියත් උසම දෙමාවි බලන් ඉන්න බොරු කරන්න බෑ. කවුද? ඉන්න කට්ටියක් ඉන්නවා. පිරිමි ළමයි කියන අත උසන පාටක් පේන්නේ නැහැ ඊට පස්සේ. ඕකේ මම හිතන ඕගොල්ලෝ හැමෝම එහෙම කරයි කියලා අඩුම තරමේ හෙට ඉස්කෝලේ ගිහිල්ලා වක්ලා තේරුණා ඉස්කෝලේ ගිහිල්ලා ආවට පස්සේ කරුණා කරලා දුවේ පුතේ බෑග් එකෙන් පොත් ටික අරන් එළියට තියන්න කම්මැලි වෙන්න එපා තේරුණා බෑග් එක අරින්න එක බයයි සමහරලාට ගිහිල්ලා බෑග් එකේ එම්ම තියලා පැත්තකට ගිහිල්ලා කාලා බිල් සමහරට දුවන්න යනවා ශ්‍රී ලංකාවේ යනවා එහෙම කරන්න එපා ඉස්කෝලේ ගිහිල්ලා ආපු ගමන් තමන්ගේ සපත්තු ටික ගලෝලි වෙලා මේස් එක හොදන්න දාලා ඉවරලා තේරුණා ඒ දේවල් කරන්න ඕන මම තාත්තගෙන් ගුටි කාලේදී අනන්තවත් මගේ තාත්තගෙන් ඇඳුම් ටික උදේට ලෑස්ති කරගන්නේ නැහැ. සපත් දෙක හොයනවා කෑ ගහනවා ෂර්ට් එක නැහැ කියනවා බැනීම නැහැ කියනවා මම කෑ ගහනවා උදේට අරක නැහැ මේක නැහැ කියලා. දවසක් හොඳට ගුටි කෑවා. හොඳට ගුටි කාලා පහුවෙන්දට කිව්වා ආයෙ පාරක් කොහොම උදේ කෑ ගහන්න බෑ. උදේ රැල් නිදියන්න කලින් ඔය ටික ඔක්කොම ලෑස්ති කරලා තමයි බුදිය ගන්න ඕනේ කියලා. එදායින් මෙදා කවදාකවත් උදේ ගෙදර කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. මම හරියට රැ ඔක්කොම බඩු ටික ලෑස්ති කරන් තිබුණා. උදේ මටත් ලේසි මම ඒ දේ සූදානම් කරා. එහෙනම් ඒ නිසා ඒක ඕගොල්ලන්ට කරන්න පුළුවන්. කාගේවත් ගුටි ගන්න අවශ්‍ය නැහැ. කවුරුත් කියන්න අවශ්‍ය නැහැ. ආපු ගමන් සරොත් දෙක එක දිහාවට රිසික් කරනවා, බෑග් එක තව දිහාවට රිසික් කරනවා, කැම්පෙට්ටිය උඩින් යනවා වෙන කොහෙට හරි. එහෙම කරන්න එපා. තේරුණාද? තමන්ගේ බෑග් එක ගෙනලා පරිස්සමෙන් පැත්තකට කරලා පොත් ටික පැත්තකට තියලා බෑග් එකේ ওই දූවිලි කුණු ගන්නවා නේද? ඕගොල්ලෝ ආමර උදේ එනකොට බෑග් එක එල්ලන් යන්න ලැජ්ජා බෑග් එක පුරාවටම කුණු. තේරුණාද? බෑග් එක චුට්ට පිරිසිදු කරන්න. හරි? සපොත් දෙකත් පිරිසිදු කරලා ඒක ඕගොල්ලන්ට කරන්න පුළුවන්. විනාඩි 5ක් යයි දුවේ පුතේ. විනාඩි 5ක්. ඊට වඩා යන්නේ නැහැ. තේරුණාද? ඒ වගේ පොත් ටික වෙන් කරනකොට හෝම්වර්ක් තියෙන පොත් ටික පැත්තකට කරගන්න, පාඩමක් කරන පොත් ටික පැත්තකට කරගන්න. තේරුණාද? ඒ දේවල් පිළිවෙල පොඩි කාලේ ඉඳලම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. එතකොට තමයි ලොකු වෙනකොට හරි කවදා හරි අපි ආයතනයක වැඩකට යනකොට හරි එතන අපිට වැඩ කරන්න අපිට ඒක ප්‍රයෝජනවත් වෙන්නේ. හරි. හොඳයි. වැදගත්ම තව දෙයක්. ගෙදර සුරතල් සතෙක් ඉන්න අත කරන්න මම මාළුවෙක් හරි බල්ලෙක් හරි ආරකෙක් හරි කවුරු හරි. ඕකේ very good. අපි වෛද්‍යවරු හැටියට විශ්වාස කරන දෙයක් තමයි ගෙදර සුරතල් හතෙක් හදන්න ඕන කියන දේ. තේරුණාද? ඕගොල්ලෝ වැඩිවියටපත් වෙනකොට පොඩ ඕගොල්ලෝ ලොකු වෙනකොට ඕගොල්ලෝ සමහර වෙලාවදී ඕගොල්ලන්ගේ දුක සන්තෝෂය මේ සතත් එක්ක බෙදා ගන්නවා. නැද්ද? ඌගේ ඔළුව අතක ගා ඌට සමහරකට කතා කරනවා. එහෙම කතා කරන්න එනවා. හොඳයි very good. මම ළමයිට කැමතියි. හරි. මාළුවෙක් ගැන මම කියන බල්ලෙක් වගේ ආරෙක් වගේ මාළුවෙක් ගොල්ලෝ තකන්න බෑනේ ඔක බෙදා ගන්න ගොඩක් වෙලාවට ඒ දේ වැදගත් වෙනවා තේරුණාද සමහරවිට අපිට ඉස්කෝලේදී අපේ යාළුවා අපිත් එක්ක තරහ වෙනවා ගෙදරදී අම්මා පොඩ්ඩක් බයිනවා සමහරවිට අපිට ඔය සතත් එක්ක තමයි සමහර දේවල් අපිට ඌත් එක්ක කතා කරන්න සමහරවිට අපේ තියෙන දුක අපිට බෙදා ගන්න සිද්ධ වෙනවා ගොඩාක් පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා ගෙදර සතෙක් හදනවා නම් අපේ මනස යම්තා දුරකට සැහැල්ලුයි කියලා. තේරුණා? ඉතින් ඒ නිසා ඒ දේ කරන්න පුළුවන් නම් මම දෙමාපියන්ට තමයි ඉතින් ඒ දේ බාර දෙන්නේ. පුළුවන් නම් ගෙදර මොන හරි බලු පෙටියක් හරි එහෙම නැත්නම් පූසෙකරි මොකක් හරි මම දන්නේ නැහැ කරදරයක් නොවන සතෙක් දරුවට හුරු කිරීම පොඩි කාලේ ඉඳලම ඉතාමත් වැදගත්.
මෙතන දුවේ පුතේ මම පෙන්නන්නේ පොඩි ත්‍රිකෝණයක් වගේ එකක්. මේ ත්‍රිකෝණේ පල්ලෙහෙන්ම තියෙන්නේ ඕගොල්ලන්ට අවශ්‍ය කරන මූලික කරුණු. ඒක මම හිතන්නේ අපේ දෙමාපියෝ ඕගොල්ලන්ට සූදානම් කරලා දෙනවා. ඒ තමයි සමබර ආහාර වේලක් කියන එක. මම හිතන්නේ අපේ අම්මා තාත්තලා මෙතන ඉන්න අය කොහොම හරි ඔයාලට මහන්සියලා උදේට කැම ටිකක් පිඟාන්න තියනවා නේද? උදේට කාලේ යන්න මොන හරි දෙයක් තේරුණා. කිරි එකක් නැති වුණත් කාට එකක් හරි සමහරවල් හදලා තියෙනවා. සමහරව වතුර ටිකක් හරි අපිට තියෙනවා බොන්න. නමුත් අමතක කරන්න එපා සමහර ළමයිට කැම කණ්ඩවක්වත් වතුර බොන්නවක්වත් තැනක් නැති වෙන අවස්ථාවල් බඩගිනි ඉස්කෝලේට යන අවස්ථාවල් තියෙනවා. මම හිතන්නේ එහෙම වෙන අවස්ථා මගේ ජීවිතේත් තියලා තියෙනවා. ඕගොල්ලන්ගේ ජීවිතේත් තිබිලා තියෙනවා. බය වෙන්න එපා. ඒකෙන් ඔයාලට ලෙඩ වෙලා අසනීප වෙලා ඔයාලට මැරෙන්නේ නැහැ. තේරුණා? සමහරවිට බඩගින්න පොඩ්ඩක් අපිට දරා ගන්න සිද්ධ වෙනවා. ඒක සාමාන්‍යයි. ඕන මිනිස්සෙකුට ඒ දුක අපි දරා ගන්න හුරු කරනවා. එකපාරට මම දුස්තර කෙනෙක් උනේ නැහැ. එකපාරක් අධ්‍යයන පොත්සාදිකපත් උසස් පෙළ කරලා තව පාරකුත් කරලා බොහොම දුක් විඳලා දවසට සමහරට පැය 16 17 18 එක දිගට පාඩම් කරලා නිදියන පැය 4 විතරයි සමහරලාට ඉඳගෙන අනිත් හැම වෙලේම එක දිගට පාඩම් කරලා තමයි මේ දේ කරගත්තේ. ඉතින් මහන්සි වෙන්න ඕන ජීවිතේ දෙයක් ලබා ගන්න. සමහර අය අපි හිතනවා ලේසියෙන්ම ජීවිතය සාර්ථක කරගන්නයි කියලා. ඔව් එහෙම වෙන්න පුළුවන්. 110ක් විතරගේ අතලොස්සක්. සමහර අයට පොඩ්ඩක් අමාරුයි මේ දේ කරගන්න. බහුතරයකට අමාරුයි. 80කට 90කට විතරගේ ජීවිතේ පුදුම කට්ටක් කණ්ඩ වෙනවා ජීවිතේ උඩ දාගන්න. නමුත් මතක තියාගන්න ඒ මහන්සිය ඕගොල්ලෝ නොවෙන්නව නම් ඒ විදිහට ඕගොල්ලෝ කැමති නැත්නම් ඕගොල්ලෝ ජීවිතේ කැප කරලා ඕගොල්ලන්ගේ ඩිසිප්ලින් එක. ඒ කියන්නේ ඕගොල්ලෝ විනය හදාගෙන ජීවිතේට මුණ දෙන්න කවදාකවත් සාර්ථක වෙන්න නම් හිතන්න එපා. මෙතන ඉන්න ඔය ඕගොල්ලෝ එක එක්කෙනා ගාව ඉන්න කට්ටිය තව ටිකක් කල් ගිහලා දොස්තරලා වෙයි, සමහරක් කල් ගිහලා ඉංජිනේරු වෙයි. නමුත් ජීවිතේ ඉංජිනේරුවේ දොස්තර කෙනෙක් වෙන එකම නෙමෙයි ජීවිතේ. සමහරලාට කව එක්කෙනෙක් හොඳ චිත්‍රාදින කෙනෙක් වෙන්න පුළුවන්. තේරුණා? හොඳට ගායකයෙක් වෙන්න පුළුවන්. සමහරට හොඳට ඩාන්ස් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මතක තියාගන්න කවුරු මොනා වුණා ඕගොල්ලන්ගේ ජීවිතේ ඒ වෙන පුද්ගලයා උපරිම තලයකට යන්න තමයි උත්සාහ කරන්න ඕන. ඩාන්ස් කරනවා ඒ ඩාන්ස් කරන තලය උපරිමයෙන්ම කරන්න ඕන. තේරුණා? සින්දුවක් කියන්න පුළුවන් ඒ තලයෙන් ඕගොල්ලෝ උපරිමයෙන් මේ දේවල් කරන්න පුළුවන්. ඉගෙන ගන්න හොඳටම ඉගෙන ගන්න. තේරුණා? තමා ඉන්නේ මොන ක්ෂේත්‍රයේ වුණත් ඒ ක්ෂේත්‍රයේ ඉහළටම යන්න මතක තියාගන්න. ඒ වගේම ඊළඟ දේ තමයි ඒ ත්‍රිකෝණේ මම ආය පාරක් පෙන්නලා තියෙන්නේ උඩින් ආරක්ෂාව කියන දේ. අපේ රට ඇත්තටම හොඳ රටක්. බොහොම සුන්දර රටක්. මම ගොඩක් රටවල් වලට ගිහිල්ලා තියෙනවා මේ ලෝකේ. ඒ රටවල් එක්ක බලනකොට අපේ දෙමාපියෝ, අපේ සංස්කෘතිය, අපේ සදාචාරය, අපේ ළමයිට තියෙන ආරක්ෂාව ඇත්තටම හොඳ දෙයක්. ඔයගොල්ලෝ අම්මලා තාත්තලා ඔයගොල්ලෝ හොඳට බලා ගන්න. සමහරట్లాට ඇහැ පේන මාන්නෙන් යනකොට කෑ ගහනවා කොහෙද යන්නේ කියලා. නේද? ගහකට නැග්ගොත් කෑ ගහනවා ඔකට නගින්න එපා කියලා. මොනාට දෙයක් කරොත් ඔතනින් මෙහෙට එන්න කියලා. ඒක ඕගොල්ලන්ව ආරක්ෂා කරනවා. ඕගොල්ලන්ට ආදරේ. ඒක කරදරයක් කියලා හිතන්න එපා. නමුත් අම්මට තාත්තට ඒවලට පැහැදිලි කරලා දෙන්න. යාළුවන්ට එක පැහැදිලි කරලා දෙන්න. නමුත් අනවශ්‍ය විදියට අවදානම් ගන්න එපා ජීවිතේ. තේරුණාද? මොකද ඕගොල්ලන් අතපය හතර එක්තර තාම ශක්තිය නැහැ. මම මේ ළඟදි සෙල්ලම් කරන්න ගිහලා මගේ කකුල කඩාගත්තා. තේරුණා? ඒ නිසා තාමත් ඇවිදින්න බෑ. තේරුණා? ඉතින් ඒ නිසා උත්සාහ කරන්න පුළුවන් තරම් දෙයක් වෙන්න කලින් වළක්වා ගන්න. තේරුණා? ඉතින් ඒ ආරක්ෂාව තමයි එතනදී දෙවෙනි දේ හැටියට ඕගොල්ලෝ අවස්ථාවට සම්බන්ධ කරන්නේ. අනිත් එක තමයි සමාජීයව ඕගොල්ලන්ට එකතු වෙන්න දේ. ඕගොල්ලන්ගේ යාළුවන් එක්ක. තේරුණා? ඒක ඕගොල්ලෝ එකට එකතු වෙන්න නම් මේ තාත්තේ. තේරුණා? දරුවෝ වුණාම තනියම හදන්න එපා. පුළුවන් තරම් යාළුවෝ කණ්ඩායම් ලෙස පුළුවන් තරම් ඒ වගේ දේවල් තියෙනකොට පල්ලියට යොමු කරන එක. එහෙම නැත්නම් ඉස්කෝලේ සමිති සමාගම් වලට යොමු කරන එක ඉතාම අත්‍යවශ්‍යයි. ඉතින් ඕගොල්ලෝ අමතක කරන්න එපා. අම්මලා එහෙම කියනකොට ක්‍රීඩාවකට යොමු වෙන්න පාසලට කණ්ඩායම් කටයුතු වෙනකොට සමහරලාට ස්කවුට් වෙන්න පුළුවන්, බාලදක්ෂ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ශිෂ්‍ය නායක වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් පොඩ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ යොමු වෙන්න ඕන. ඊළඟ මේ පෙන්නන්නේ ඇත්තටම අපි දෙමාපියොත් එක්ක කාලය ගත කරන්න ඕන. මෙතන කවුරු ඉන්නවද කියන්න මට ගොඩක් වෙලාවට අම්මා එක්කවත් තාත්තා එක්කවත් කතා කරන්න හම්බෙන්නේ නැහැ. එහෙම අය ඇති සමහරලාට. ඉතින් අම්මේ තාත්තේ අපි උනන්දු වෙන්න ඕනේ ඒකට. ඒ වගේම දරුවෝ හැටියට ඕගොල්ලෝ අඬ ගහනකොට පුළුවන් තරම් උත්සාහ ගන්න එක ආහාර වේලක්. දවසට එක ආහාර වේලක් ඒ ඇති. අඩුවානේ අම්මා එක්ක හරි තාත්තා එක්ක හරි. අඩුවානේ රැයට හරි දවල් නම් හම්බෙන්නේ නැහැ ගොඩක් අය. පුළුවන් තරම් රැයට. තේරුණා? අපි ගෙදරක් එකතු වෙලා යාත්‍රා කරනවා නම් අපි ජප්මාලේ ගිහින් නම් ගෙදර හවසට උච්චාරණය කරනවා. ඊට පස්සේ අපි රාත්‍රී ආහාර වල ගන්නවා. පුළුවන් තරම් හැම එක්කෙනාම එකට එකතු වෙලා. නංගි ඉන්නා නම් මල්ලි ඉන්නා අම්මා ඉන්නා තාත්තා ඉන්නා කවුරු හරි කට්ටියක් එකතු වෙලා දවසේ මොනවද කරේ? තාත්තට පුළුවන් අහන්න පුතේ අද ඉස්කෝලේ මොනවද ඉගෙන ගත්තේ? අම්මට පුළුවන් අහන්න දුවගේ මොනවද කරේ? තේරුණා? ඕගොල්ලන්ගේ දේවල් ඕගොල්ලෝ බෙදා ගන්න ඕන. අම්මා දැන් මේ දවස්වල සමහරට ඕගොල්ලෝ දැනගන්නේ අම්මා තාත්තා කතා කරන්නේත් නැහැ ඒකට. අම්මත් එක්ක දියාව සමහර තාත්තත් තව දියාව අම්මට තාත්තට හම්බෙන්න වෙලාවකුත් නැහැ සමහරවල්ලාට. මොකද ඒවා හොඳ දේවල් නෙමෙයි. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ජීවිතේට ඒවා ඇතුල් කරගන්න ඕන දේවල් නෙමෙයි. තේරුණා? සමහර නංගි මල්ලිලා ආශ්‍රය කරන්නේත් නැහැ. නංගි මල්ලි තරයි. නංගි අයියලා මල්ලිලා ගහ ගන්නවා සමහරවල්ලාට. තේරුණා? ඒ වගේ දේවල් හොඳ නැහැ. මතක තියාගන්න
කවුරු හරි ඒ දේ නවත්තන්න ඕන. මල්ලි දඟන අයියා ඉන්න ඕන සංවරව. අක්කා දඟන මල්ලි ඉන්න ඕන සංවරව. තේරුණා? ඒ නිසා දෙන්නට දෙන්න ගහගෙන මරා ගන්න හදන්න එපා. ඊයේ පෙරේදත් ඉස්පිරිතාලට ආවා. ඒ වගේ අයියා මල්ලිලා දමරයි. අපිට මහුන් දාලා තමයි ගෙදර යවන්න සිද්ධ වුනේ. තේරුණා? ඒ නිසා ඒ වගේ දේවල් ඇති කරගන්න එපා. ඒවා දිගටම ජීවිතේ යන්න බලනවා. ඒ නිසා කවදා හරි තමන්ගේ ජීවිතේට හානි වෙනවා නේද? ඒ නිසා ඕගොල්ලෝ අතර ඒ ආදරය ඇති කරගත යුතුමයි. දුවේ පුතේ වැදගත් දෙයක් මේක අද දවසේ වල ඔළුවට දාගන්න අපේ මොලේ තියෙනවනේ. කොහෙද තියෙන්නේ මොලේ? හොඳ ලාට. වාඩි වෙලා නැහැ මොලේ උඩනේ කවුරක් කරා. හරි. මොලේ තියෙන්නේ අපේ හිස් කබල ඇතුලේ. තේරෙනවද? මේ මොලේ වර්ධනය වෙන්නේ දුවේ පුතේ පිටිපස්සේ ඉඳලා ඉස්සරහට. ඒ කියන්නේ මොලේ ක්‍රියාත්මක වෙන්නේ. තේරෙනවද? අපි දැන් මොලේ අපිගේ මෝකණියන් ඇපල් ගෙඩියක් වගේ එකක් කියලා. දැන් ඇපල් ගෙඩියේ ඉස්සරහා පිටිපස්සයි කියලා හිතුවොත් මේක වර්ධනය වෙන්නේ පිටිපස්සේ ඉඳලා ඉදිරියට. තේරුණා? ගොඩක් වෙලාවට මොලේ පිටිපස්සේ තියෙන දේවල් වලින් තමයි අපේ සන්තෝෂය ඇති කරන්නේ. තේරුණා? ඒ කියන්නේ අපි මොකක් හරි චොකලට් එකක් කෑවොත් අපිට ටිකක් කටේ ප්‍රණීත රසයක් දැනෙනවානේ. සමහරවිට එහෙම නැත්නම් අපි විහිළුවක් කරොත් කවුරු අපි පොඩ්ඩක් අපිට සන්තෝෂයක් දැනෙනවානේ. ටීවී බලනකොට එල්ලන්ටක් කරනකොට කවුරු විහිළුවක් කරොත් කවුරු එකේ ගිහලා වැටිලා මොන හරි වෙලා කෑ ගෑවොත් දැඟලු සමහර අපිට hina යනවා ඒ දේවල්. තේරෙනවද? ඒතකොට අපේ මොළේ පිටිපස්සේ කොටස තමයි මේ සන්තෝෂය කියන්නේ. සමහර අපිට සීනි තියෙන බීමක් බිව්වොත් අපිට ඒ සීනි රස දැනෙනවානේ. සමහර ලස්සන ඇඳුමක් දැක්කොත් අපිට ආසාවක් එනවානේ. ඒතකොට ඒ වගේ දේවල් අපේ මොළේ පිටිපස්සෙන් තමයි ඒ දේ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒ දේ අපි සන්තෝෂ වෙනකොට ඒ සන්තෝෂය මොකක්ද කියලා අපිට සමහරට තේරුම් ගන්න බෑ. සමහරනේ පිටිපස්සින් අයියලා බයික් එකක් කරා හයියෙන් යනවා කඩාගෙන. ඉතින් මාරු ත්‍රිල් එකක් දැනෙන. යනවා ආසයි එනේ ඒකට මාර ආසාවක් එනවා. සමහරවිට වෙන මොන හරි දෙයක් අපි මොන හරි අපිට ආසාවක් එන දෙයක් කරොත් ඒ මොලේ පිටිපස්සේ කොටසෙන් තමයි ඒක අපිට ආස්වාදය දැනෙන්නේ. කාලෙත් එක්ක අපිට තේරෙන්නේ නැතුව යනවා ඒ ආස්වාදය ලබා ගන්න. සමහරවිට පොඩ්ඩක් බයික් එකේ චුට්ටක් ස්කූටරේ පොඩ්ඩක් ගිහිල්ලා ඉවරලා පොඩ්ඩක් වේගෙන් ගියෙක් කෙනාට ඒ ආසාව නැතු වෙනවා. තව දවස් දෙකක් යනකොට. එයා මොකද කරන්නේ? තව පොඩ්ඩක් හයියෙන් යනවා. මොකද මේ මොලේට පණිවිඩයක් කරනවා දුවේ පුතේ. අර දැන් ගිය ප්‍රමාණය මදි. එයා ඒකට පොඩි ඇප්පේවීමක් සිද්ධ වෙනවා. එයා උත්සාහ කරනවා පොඩ්ඩක් හිමීට පොඩ්ඩක් හයියෙන් ගිය කෙනා තවත් පොඩ්ඩක් හයියෙන් යනවා. තේරෙනවද? එතකොට එන්න වේගෙ වැඩි වෙනවා. මොකද එන්නේ වේගෙ වැඩිනොත් වාහනයක් හයියෙන් ගිහිල්ලා හැප්පෙනවනේ. ඒතකොට මොකද වෙන්නේ සමහරලාට? සමහරයන් මැරෙනවා. අපි දැකලා තියෙනවා දුවේ ඕගොල්ලන්ට චුට්ටක් වැඩි වයසේ අයියලා සමහරලාට බයික් එකක් ගත්තාම එයාලට හිමීට යන්න පුරුදු නැහැ. එයාලා යනවා කඩාගෙන යනවා. දැකලාද මේ පාරයිනේ? බුරුංගල හයියෙන් යන වාහන. තේරෙනවද? දැන් මම හිතන්නේ පොලිස් මාමා කෙනෙක් මම හිතන්නේ ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්න මේ වාහන සම්බන්ධව සමහරට අද ලෑස්ති කරලා ඇති කියලා මම හිතනවා වැඩසටහන. ඒ ආසාව එන්නේ වැඩි වෙනවා. ඉතින් අපේ මොලේ පිටිපස්සෙන් තමයි ඒක තීරණය කරන්නේ. මතක තියාගන්න අපේ මොලේ ඉස්සරහින් තමයි කියන්නේ ඕක වැරදි. ඕක කරන්න එපා. ඕක කරොත් ඔයා හැප්පෙයි. මේකට ඇබ්බැහි වුණොත් ඔයා හිරේයයි. එහෙම නැත්නම් මේකට ඇබ්බැහි වුණොත් ඔයාගේ ශරීරය විනාශ වෙයි. ඒ කියන්නේ අපේ මොලේ ඉස්සරහා කොටසින්. ඉතින් මම කියන්නේ මේක පිටිපස්සෙන් ඉස්සරහට හැදෙන්නේ කියලා සාමාන්‍යයෙන් අවුරුදු 18ක් අවුරුදු 20ක් වගේ යනකම් අපේ මොලේ මේ ඉස්සරහා කොටස හරියටම හැදෙන්නේ නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ළමයි එක්ක විනාශකාරී දේවල් වලට අපේ අර රසය තියෙන දේවල් වලට යොමු වෙන්න. සමහරට එක දේවල් වලට සමහර බීම වල සමහර කෑම වල සමහර නරක දේවල් වලට මද්ද්‍රව්‍ය වලට අපි යොමු වෙන්න හදනවා. ඒ නිසා ඒවල ආසාව අපිට වැරදි කියලා කියන්නේ අපේ මොලේ ඉස්සරහා හරිය. ඒ නිසා අම්මේ තාත්තා දුවේ පුතේ උත්සාහ කරන්න පුළුවන් තරම් ඔයාලගේ ජීවිතේ අවුරුදු 25ක් වෙනකම් තව ගොඩක් කාලෙ තියෙනවානේ. අවුරුදු 25ක් වෙනකම් තමන්ගේ දෙමාපියොත් එක්ක ගත කරන්න පුළුවන් කාලයක් ගත කරන්න. ඉගෙන ගන්න, ක්‍රීඩා කරන්න, සෞඛ්‍යශීලී දේවල් කරන්න. සෞඛ්‍යයට අහිත කර කිසිම දෙයකට අවුරුදු 25 මම අවුරුදු 25ට පස්සේ කරන්න කියනවා නෙමෙයි. නමුත් ඕගොල්ලන්ට තීරණය කරන්න බෑ තාම ඕගොල්ලන්ගේ ජීවිතය සම්බන්ධව. මොකද ඕගොල්ලන්ගේ මනස, ඕගොල්ලන්ගේ මොළය සම්පූර්ණයෙන්ම සංවර්ධනය වෙලා නැහැ. මොකද ඕගොල්ලන්ගේ හැකියාව තමයි ආස කරන දෙයට දිගින් දිගටම යොමු වෙන එක. සමහරවිට අපි දැකලා තියෙනවා මෙන්න මේ දේ ඊළඟ තව එකක්. ඕකේ මෙන්න මේ දේ තමයි පේනවා ඇති. අර ෆෝන් එකක් හම්බුණා මේක අස්සේ ගිලිලා ඉන්නේ. ගලව ගන්න බෑ. තේරුණා? ෆෝන් එකක් බලාගත්තොත් ඒක දිහා බලාගෙන ඉන්නා මෙතන. මම හිතන අම්මලා තාත්තලා ගත්තොත් කියා සමහරට ඕගොල්ලන්ගේ ෆෝන් එක කරන ඒගොල්ලෝ ඒකේ කිමිදිලා ඉන්නේ. ඊළඟ ගන්න. මෙන්න මේ ස්ලයිඩ් එක පොඩ්ඩක් බලන්න. මම ෆෝන් ගැන කලින් කිව්වේ. දැන් මේකේ ඔයාලට පේනවා නම් පෙනේ මෙතන ඉන්නේ අවුරුදු 21 ළමයෙක්, අතන ඉන්නේ අවුරුදු 19ක පිරිමි ළමයෙක්. ඒගොල්ලන් මූණ වලට වෙලා තියෙන දේ පේනවද ඔයගොල්ලන්ට? අර ලොකු පින්තූරේ තියෙන දේ. ඒගොල්ලෝ ලස්සන ළමා කාලේ විනාශ කරගෙන. ඒගොල්ලෝ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. තේරුණාද? සමහරවල් අපිට තේරෙන්නේ නැහැ මොනවද කරන්න කියලා. ඊළඟ ගන්න.
මේ තියෙන්නේ වගේ ලස්සන දරුවෝ විනාශ වෙන හැටි. ඒ නිසා එක එක මද්‍රව්‍ය වර්ග තියෙනවා. සමහරවිට ඔයගොල්ලෝ පාසල් යනකොට ඔයගොල්ලන්ට අයියලා අක්කලා සමහර දේවල් කියනවා. සමහර දේවල් කියනවා අතෙන්ට අරගෙන මෙතෙන්ට අරගෙන ඒ වගේ වලට කවදාවත් රැවටෙන්න එපා. තේරුණා? නිසා ගෙදරින් කියන දේ ඔයාලට විශ්වාස කරන්න පුළුවන් අය විතරක් ආශ්‍රය කරන්න. හැමදාම. තේරුණා? නිසා නොදන්න යාළුවෝ ජීවිතයට ගන්නකොට පොඩ්ඩක් හොයලා බලන්න මේගොල්ලෝ කවුද මේගොල්ලෝ කාගේද කියලා. මොකද ඔයගොල්ලෝ ඉස්කෝලේ යනවා විතරක් නෙමෙයි සමහර කට්ටිය පන්ති වලට යනවා. ඔයගොල්ලෝගේ දෙමාපියෝ හැම වෙලේම ඔයගොල්ලෝ ගාව නැහැ. ඒ නිසා මේ සමාජය ටිකක් භයානකයි දුවේ පුතේ. ඒ නිසා අපි දෙපාරක් තුන් පාරක් නෙමෙයි 100 වතාවක් අපේ ජීවිත ගැන අපි දෙපාරක් තුන් පාරක් හිතන්න ඕන ඊටත් වඩා. තේරුණා? ඒ නිසා ඒ දේ හිතලා කටයුතු කරන්න හැම මොහොතකදීම මෙතන පෙන්නන්නේ මේ වගේ දෙයක්. තරුණ ළමයි කොහොමද මේ ලෝකෙ වටේ විනාශ වෙන්නේ කියලා. ඉතින් ඒ විනාශය මේ ගේට්ටුවෙන් එළිය තියෙනවා. තේරුණා? ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒකෙන් බේරෙන්න ඕන. ඒකෙන් බේරෙන්න ඕගලන්ට පුළුවන්. ඕගලන්ට දෙමාපියන්ගේ ආදරය තියෙනවා. ඔයාලට ආගමේ රැකවරණය තියෙනවා. ඕගලන්ගේ දෙමාපියෝ ගුරුවරු ගොඩාක් උදව් කරනවා. ඒ නිසා ඒ උදව් ලබා ගන්න ඔයාලගේ ජීවිතේ නිකරුණේ විනාශ කරගන්න එපා. අංක 1. ඒ තමයි මම ඔයාලට කිව්වා වගේ ඕගලන්ගේ ආගමට ඕගොල්ලෝ අනුකූල ජීවත් වෙනවා. ජේසුව ලං කර ගන්න ඕන හැම වෙලේම. අංක 2 ක්‍රීඩාවක් කරන්න ඕන. තේරුණාද? හැම වෙලේම අපේ ඇඟේ ක්‍රියාශීලීත්වය දියුණු කර ගන්න ඕන. නැත්නම් එන්න බතල ගෙඩිය වගේ මහත් වෙලා දියවැඩිය හැදෙන අවුරුදු 18 වෙනකොට ප්‍රෙෂර් හැදෙන අවුරුදු 20 වෙනකොට heart attack හැදිලා අවුරුදු 25 දී මැරලා යනවා. තේරුණාද? එහෙම විපර්යාසයක් තමයි අපි මේ දවස්වල දකින්නේ. මොකද අපි ડોක්ටර්ස්ලාට ඉස්පිරිතාලේ ඉන්නකොට ඔය දේවල් ගොඩක් දකිනවා. දැන් ඉස්සර නම් මීට අවුරුදු 20කට කලින් නම් අපි බලනකොට අපේ සංකල්පලේඛනවල තියෙන අවුරුදු 55 60 වෙනකොට තමයි අංශභාගය හැදෙනවා හරි ප්‍රෙෂර් හැදෙන අය දකින්නේ. නමුත් දැන් ප්‍රෙෂර් හැදෙන අවුරුදු 18 ළමයිට 15 ළමයිට සමහරවල් දියවැඩිය හැදිලා ඉන්න අවුරුදු 12 ළමයි. ඒ නිසා මතක තියාගන්න කන දේවල් පරිස්සමෙන් කන්න. ආසාවට දැක්ක බලයට කාන යන්න එපා. කාලේ ඉවරලා බුදිය ගන්නත් එපා. තේරුණා? අලුතෙන්ට ගන්නකොට එහෙම දෙයක් නෙමෙයි මම අදහස් කරන්නේ. ජීවිතය බැලන්ස් කරගන්න ඕන. ජීවිතේ සමබරතාවය ඔයගොල්ලෝ ළමයි හැටියට ගොඩාක් ඉගෙන ගන්න ඕන. මෙතන පෙන්නන දුව පුතේ අපි අනිවාර්යෙන්ම කළ යුතු දේවල්. ඒ තමයි ෂෙයාරින් කියන දේ. ෂෙයාරින් කියන වචනේ තේරුම දන්නවනම් අදුස්සන කවුද? ෂෙයාරින් කියන්නේ මොකක්ද? බෙදා ගන්න. very good. හරි. බෙදා ගන්න ඕන. තේරුණාද? දැන් කොරෝනා තිබ්බයි කියලා සමහරවල් අපි ඒ දවස්වල කිව්වා පොතපත බෙදා ගන්න එපා. තමාගේ තියෙන දා තමාම ආරක්ෂා කරගන්න. මේ කොරෝනාව දානම් තාමත් අපේ අතර පහව ගිහිල්ලා නැහැ. තේරුණාද? මෙතන මම දන්නවා අපි කුලිය වගේ ඉන්නවා මාස් දාගෙන නැත්නම් කවුරක්වත් මම ඒකට දොස් කියන්නේ නැහැ. නමුත් මම එක දෙයක් ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා. ඒ තමයි අපේ ජීවිතයේ තියෙන වැදගත්ම දෙයක්. ඒ තමයි අපි මිනිස්සු එක්ක අපි දේවල් බෙදා හදා ගන්න. සමහරවිට අපිට දේවල් හම්බෙනකොට අපිට අනිත් අය අමතක වෙනවා. ඒ නිසා අමතක කරන්න එපා. තමාට දේවල් ලැබෙනකොට බෙදා හදා ගන්න කියන දේ පුතේ කෑම පොතපත විතරක් නෙමෙයි. තේරුණාද? සමහරවිට අපි දන්න දෙයක්. තේරුණා? අපි දන්න දැනුම සමහරවිට ඔයා ගානක් හදන්න දන්නවා. අනිත් අයට ඒක කියලා දෙන්න එතකොට මතක් කර. තේරුණාද? ඊළඟ දේ තමයි අනිත් අයට අහුම්කම් දෙනවා කියන එක. තේරුණා? විශේෂයෙන්ම කවුරුහරි කතා කරනකොට අම්මේ තාත්තේ කතා කරනකොට සහෝදරයෙක් කතා කරනකොට ගුරුවරයෙක් කතා කරනකොට අමතක කරන්න එපා. ඕගොල්ලෝ හොඳට අහුම්කම් දෙන්න ඕන. මේ ලෝකේ ගොඩාක් අය ඉන්නවා කතා කරන්න. එහෙම නේද? ගොඩක් අය කතා කරනවා. නමුත් කී දෙනාටද පුළුවන් ඒකට සාවධානව අහුම්කම් දෙන්න? ඒක ඇත්තටම අමාරු දෙයක්. ඒ නිසා ඕගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න, ඔයගොල්ලෝ දෙමාපියන්ගේ තියෙන ප්‍රශ්න සමහරලාට ඇහෙන්නේ අපිට අනවශ්‍ය දේවල්. ඒ නිසා ඒ දේවල් කණ්ඩ දාගන්න නැතුව අවශ්‍ය වැදගත් දේවල් කණ්ඩ දාගන්න අමතක කරන්න එපා. එකිනෙකාට අහුම්කම් දෙන්න අමතක කරන්න එපා. ඒ වගේම නරක දෙයක් දැක්කොත් අනිවාර්යයෙන්ම එක්ක දෙමාපියන්ට එහෙම නැත්නම් වැඩිහිටියෙකුට කියන්න අමතක කරන්න මම දැකලා තියෙනවා සමහර දරුවෝ අපි දැක්ක ටීචර් අපි උනාට කිව්වේ නෑ අපිට බණී කියලා ඒ වගේ කියනවා. සමහරලාට අම්මා තාත්තලාට කියන්නේ නෑ. ඒ නිසා මතක තියාගන්න වැරදි දෙයක් දැක්කොත් කාටරි එක්කිනුට ඒක පෙන්වන්න. පාර යනකොට මොකක් වැරදි දෙයක් දැක්කොත් පොලිසිය එක්කිනුට හරි ඒක පෙන්වන්න ඕන. තේරෙනවද? වැඩිහිටියෙකුට ඒක පෙන්වන්න. මේ වගේ සිද්ධියක් මෙතන එනවා. ඒකෙන් ඔයගොල්ලන්ට ජීවිත දහස් ගණනක් සමහරලාට බේර ගන්න පුළුවන්. ඒ නිසා සමාජය ගැන අවබෝධයෙන් හිටීම සහ මේ S2 අරලා දේවල් බලන එක වැදගත්. ඔයගොල්ලෝ දන්නවද පොඩි ළමයි ගොඩාක් විනාශ වෙන්න ගිය අවස්ථාවලදී මේ සමාජයක් විනාශ වෙන්න ගිය අවස්ථාවලදී එහෙම නැත්නම් ලොකු ප්‍රශ්න තියෙන අවස්ථාවලදී පොඩි ළමයි මැදිහත් වෙලා ඒ ප්‍රශ්න අවත්තලා තියෙනවා. තේරුණා? ඒක අමතක කරන්න එපා. ඕගොල්ලන්ට ලොකු ජවයක්, ලොකු ශක්තියක් ඕගොල්ලන්ගේ හිතේ තියෙනවා. තේරුණා? ඕගොල්ලන්ගේ ශරීරවල තියෙනවා. ඒ නිසා අමතක කරන්න එපා. ඔයාලට තියෙන හැකියාව. ඒකෙන් ප්‍රයෝජන ගන්න. ඊළඟ දේ තමයි කතා කරද්දී S2 දිහා බලලා කතා කරන එක. පුළුවන් දේ කරන්න. කවුද කතා කරද්දී S2 දිහා බලලා කතා කරන්නේ? මම තියන්න පුද්ගලයෙකුට ඕනම එක්කෙනෙකුට කතා කරනකොට අපි ඇස් වලින් තමයි බලලා කතා කරන්න ඕන. කතා කරනකොට කට දිහා බලන්නක්වත්, බඩ දිහා බලන්නක්වත්, බිම් බලන කතා කරන්නවත් එපා. තේරුණා? සමහර කට්ටිය ඔළුව උඩින් පොල් ගස් දිහා බලන් කතා කරනවා. එහෙම කරන්නත් එපා.
කාවර දැක්කම කතා කරනකොට එයාගේ ඇස් දෙක දිහා බලන් කතා කරන්න හොඳට ඇස් දෙකෙන් බලනකොට පේනවා සමහරලාට මෙයා මට ඇත්තද කියන්නේ බොරුද කියන්නේ කියලා. තේරුණා? අම්මලා තාත්තලා කතා කරනකොට දැකලා තියෙනවා ඇස් දෙක දිහා බලනවා. එතකොට බලන් ඉන්න බෑ වගේ නේ පොඩ්ඩක් මේ ඔළුව එහෙට මෙහෙට යනවා. ඒ නිසා මතක තියාගන්න ඇස් දෙක දිහා බලලා කතා කරන ඇත්ත එක්ක. හරි? ඊළඟට තමයි මැනස් කියන්නේ දුවේ පුතේ. තේරුණාද? මැනස් කියන්නේ මොකක්ද? ඩිසිප්ලින් කියන්නේ විනය. තේරුණාද? කවුද කීයෙන් කී දෙනාට කවුරු වැඩි හිටියෙක් කෙනෙක් කවුද එයාට පුටුව දෙන්නේ? සමහරවිට දැන් ඒ පුරුද්දක් නැතුව ගිහිල්ලා තියෙනවා. මම හිතන හොඳ දරුවෝ ඉන්නවා මෙතන. ඒ නිසා ගුණගරුක වෙන්න ඕන අපි. තේරුණාද? ගුණාරි දෙයක් දැක්කොත් ටීචර් කෙනෙක් දැක්කොත් සර් කෙනෙක් දැක්කොත් පාර දැක්කොත් ගිහිල්ලා කතා කරන්න. දැක්කම පාර අනිත් පැත්තෙන් යන්න නෙමෙයි. සමහර චූටි ළමයි ඒ දවස්වල පොඩි කාලේ ටීචර්ස්ලා දැක්කම God bless you teacher ජේසුබීටයි ටීචර් කියලා යනවා. නමුත් ටික පොඩ ලොකු වෙන්න ටීචර් එනවා අර අනිත් පැත්තෙන් යනවා පාරේ. එහෙම කරලා දිනනවා නේ. අම්මෝ ඔන්න එනවා අම්මෝ අපි යනවා කියලා යනවා. තේරුණා? එහෙම කරන්න එපා. තේරුණා? ඒ ගතිය දිගටම තියන්න. මොකද ගුරුවරයාට වඩා මතකයි. සමහරට මතක නැතුව ඇති. නමුත් ඒ ගුරුවරයා ගොඩාක් සන්තෝෂනේ. වැඩිහිටිය ගොඩාක් සන්තෝෂන සමහරට ඔයාලා කතා කරොත්. ඒ නිසා ඒ ගුණගරුකම් ජීවිතේ හැමදාම තියාගන්න. ඒව අමතක කරන්න එපා. මම ආයෙ පාරක් ඔයගොල්ලන්ට ආගම ගැන දෙයක් කියලා දෙන්න. ඒක තමයි අපේ ජීවිතේ මොන දේ වුණත් අපිට හවුහරණක් හැටියට තියෙන අපේ ආගම. තේරුණාද? පොඩි සිදුවීමක් කියන්නම්. ඒ තමයි මගේ මේ කකුලේ මේ ඉන්ජරිය මේ කියන්නේ මේ දේ සිද්ධ වුණ පස්සේ ඇක්සිඩන්ට් එක වුණාට පස්සේ මම ගෙදර හිටියා මාසයක් ලෙඩින් වඩු දාලා. ඒ ගෙදර ඉන්නකොට මගේ කකුලේ පොඩි ලේකටයක් හැදිලි වෙලා ඒ ලේකටේ මෙහෙම උඩට ඇවිල්ලා ඇඟේ ඉරලා මගේ පෙනැල්ලට ගිහලා ඒක හිර වෙලා මට හුස්ම ගන්න බැරුව ගියා මාසෙකට පස්සේ. ඊට පස්සේ මට ડોක්ටර් කෙනෙක් වුණත් මම ලෙඩෙක් නේද කොට. ඉතින් මම කිව්වා මම ඉස්පිරිතාලේ යන්නම් කියලා. ඉතින් ලොකු පෞද්ගලික රෝහල් වලට ගෙන මම වැඩ කරන රස්සාව කරන ඉස්පිරිතාලෙම ගියා මීගොම් මාරුවලට. ගියාට පස්සේ මට තේරුණා මට පොඩ්ඩ අමාරු වගේ කියලා හුස්ම ගන්න බෑ කියලා. ඉතින් මම හිතාගත්ත මට අමාරුයි මොනවා වෙයිද දන්නේ නැහැ ජීවිතේ. බොහොම අර එක තැනකට වැටුණා ජීවිතේ තියෙයිද නැතු වෙයිද කියන තැනකට. සමහරට heart attack එකක් දන්නෙත් නැහැ නේද? ඉතින් මට තාම අවුරුදු කීයක් විතර වයස වුණා. මට අවුරුදු 40යි. මොකද ඔයගොල්ලෝගේ අවුරුදු ගානක් වැඩි. අවුරුදු 40යි මගේ වයස. ඉතින් මං හිතුවා දැන් කාලේ හරි දැන් යන්න වෙයිද දන්නෙත් නැහැ කියලා ජේසු ගාවට. මොකද මං හිතරෙන්ග ගොඩක් එයා විශ්වාස කරන කෙනෙක්. ඊට පස්සේ ડોක්ටර්ස්ලා කිව්වා මෙහෙම ලේකට ඔය ගිහලා ඔය පෙනහැලි ඉරලා දින්න අපිව මෙහෙම යවන්න වෙයි රාගම රෝහලට. ඒ වගේ කියලා අපි හිතන රාගමට යවන්න. රාගමත් පරීක්ෂණයක් කරා කිව්වම දෙරිසත්කාරයකට දාන්න ඕනයි කියලා කිව්වා. ඉතින් කිලි මාට්ටු තියාගත්ත අසාධ්‍ය රෝගියෙක් හැටියට මම දැන් ඔන්න දෙරිසත්කාරයකට අරන් ගියා. දැන් මම බැලුවා දැන් මාට්ටුවේ හිටියා දැන් දෙරිසත්කාරයකට මම දන්නවා මොකද මම කරන්නේ නිර්වින්දන වෛද්‍ය විද්‍යාව කරන්නේ. ඒකෙන් ලෙඩුම සිහි නැති කරන ඔපරේෂන්ස් වලට. ඉතින් දෙරිසත්කාරයකට දානවා කියන්නේ එච්චර හොඳ නෑ. මේ කියන්නේ දැන් 50-50 50 තියෙන ජීවත් වෙන්න පුළුවන් මැරෙන්නත් පුළුවන්. ඉතින් ඒක දෙයියන්ට බාරයි ඒ වගේම වෛද්‍යවරුන්ට බාරයි. ඉතින් මම තීරණය කරා හරි කමන්නේ. එතෙන්දී මම අර අපි කියන්නේ අර යටත් වෙනවා කියලා. ඉතින් යටත් වෙලා ගිහුවා හරි මම දැන් රෝගියා මට දැන් මේ අමාරුලා තියෙන මම දෙරිසත්කාරයකට දාලා ඉවරලා ඉන්නකොට ඒ ડોක්ටර්ස්ලා පොඩ්ඩක් බය වුණා මට අර කැක්කුමට බෙහෙත් දෙන්න. දීලා වෙලේ කිව්වා මේ බෙහෙත් දුන්න සමහරලාට ඔයාලා කටින් බටයක් දාලා අපි ඔයා සීනති කරලා මැෂින් එකට හයි කරන්න වෙයි. ඒ නිසා මේ සමහර බෙහෙත් ඔයාලට දෙන්න බෑ. නමුත් ඔයාලට පොඩ්ඩක් වේදනාව ඉවස ගන්න වෙයි කියලා. ඉතින් ඒ වෙලේ මට මතකයි පැය 12ක් විතර කෑ ගැහුවා ඒ දෙරිසත්කාරයෙක්ගේ ඇඳ උඩට වෙලා. කෑ ගාලා අන්තිමට පැයක් විතර කෑ ගාලා මට තේරුණා දැන් මිසිලත් බලන් ඉන්නවා වැඩ කරනත් බලන් ඉන්නවා. දැන් මමත් කෑ ගහනවා අනිත් ICU එකේ ඉන්න අනිත් ලෙඩුන්ට සිහි නැති නිසා ප්‍රශ්නයක් නැහැ. මොකද මේ මිනිස්සුන්ට සිහි නැහැ. මට විතර එකම සිහි තියෙන මනුස්සයා මම කෑ ගහනවා. ඊට පස්සේ මම තීරණය කරා කෑ ගහනවා දැන් මේ මිනිස්සු බෙහෙත් දෙන්නෙත් නැහැ මට. මොකද වේදනාව එච්චර වැඩි ගමට ඒගොල්ලන්ට බයයි බෙහෙත් දෙන්න. ඒ බෙහෙත් මට අනිත් පැත්තට ගිහිල්ලා වෙලා මම අමාරු වැඩි වෙයි කියලා. නමුත් දැන් මට අමාරු හොඳ නම් වැඩි. ඒ නිසා කරන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ. එකම එක දෙයක් මම කරේ. මොනවා හිතන්නේ මම කරා කියලා. මම ඉස්සෙල්ලා ආඥාවක් කියලා කිව්ව ජේසුට මම ආයේ කෑ ගහන්නේ නැහැ ජේසු. කෑ ගහන්නෙම නැහැ. මරුණත් කමන්නේ කෑ ගහන්නේ නැහැ කියලා මේ පොන්තේ අතට ගත්තා. අතට අරගෙන තද කරගෙන කිව්වා මගේ මේ කැක්කුම් මට අඩු කරලා දෙන්නයි කියලා. තේරුණාද? ඉතින් මන් දන්නේ මොනවා වුණාද කියලා මට නිින්ද ගියා එතනින් එහාට. ඊට පස්සේ මට කැක්කුම ආවේ නැහැ. තේරුණාද? මේ කොන්තේ අල්ලන් තද කරන් මට කිව්වා මට මේ කැක්කුම අතාරින්නයි කියලා. තේරුණාද? ඉතින් කවදාකවත් අපේ ආගම දෙවිනි කරලා හිතන්න එපා. මොන හරි ආගමක් අපි කියමු බෞද්ධ ආගම හරි මුස්ලිම් ආගම හරි හින්දු ආගම හරි ආගම කියන්නේ හරි ශක්තිවන්ත දෙයක්. තේරුණාද? ඒ නිසා ආගම ගැන විශ්වාස කරන්න ඕගොල්ලන්ගේ තියෙන හැම ප්‍රශ්නයක්ම ජේසුට බාර දෙන්න. තේරුණාද? සමහරවල් හිතේ පොඩි දුකක් එයි, සන්තෝෂයක් එයි. දුක වෙනින වෙලාවටම ගිහිල්ලා අපි කන්නලව් කරනවා නේ පල්ලි වලට ගිහිල්ලා. අරක නෑ මේක නෑ මේක නෑ මේක නෑ අරක නෑ කියලා. ඒව ලැබුණාට පස්සේ පල්ලිය පැත්ත වනාද කියන්නේ සමහරට මතකත් නෑ ජේසුට thank you කියලා කියන්නේ නේ. ඒ නිසා හැම වෙලේම
ජීවිතේ කියනවට ස්තුතිවන්ත වෙන්න. අපි මේ හුස්ම ගන්නෙත් අපි වාසනාවන්ත නිසා. තේරුණාද? අපි මේ ඇවිදින්නේ අපිට කවුල් දෙකක් තියෙන නිසා. කවුල් නැති කී දෙනෙක් ඉන්නවද නේ? ඇවිද ගන්න බැරි අය, ඇස් පේන්නේ නැති අය, කතා කරන්න බැරි අය. ඕගොල්ලෝ උදේ නැගිටිනකොට ජේසුට ස්තුතියි කියන්නේ ඒ දවස් දුන්නාට. තේරුණා? ඉතින් අද ලෝක ළමා දිනේ මම ඔයගලන්ට ඒ පණිවිඩ කීපය දෙනවා මේ වෙලාවේ. ඒ තමයි ජීවිතේ අපි ආගමට අනුව කටයුතු කරන්න ඕන කියන දේ, අධ්‍යාපනය වැදගත් කියන දේ, ක්‍රීඩා වැදගත් කියන දේ, අපි මේ ස්වභාව ධර්මයට දරුවෝ හැටියට ගොඩාක් කිට්ටු වෙන්න ඕන දේ. මම හිතන්නේ මම ගොඩාක් වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අමල් තාත්තලා ස්ටෑන්ඩ් වෙලා හිටියා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා මම ඕගොල්ලන් ඇත්තටම අහන්න කැමතියි. සහ ඕගොල්ලන්ට මොනවද කියන්නේ? මම ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙන්න පුළුවන්ද? කවුරු එක්ක කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා පොඩි දෙයක්. ජීවිතේ හැමෝම හිතා ගන්න මොකක්ද මම මේ කියන දේ මම කීප දෙනෙකුට ගහන්න පොඩ්ඩක් වෙලා මට මෙතන කතා කරන්න කියලා. ජීවිතේ සන්තෝෂ වෙච්චම දවස. ජීවිතේ ඔයගොල්ලෝ සන්තෝෂ වෙච්චම දවස. එහෙම නැත්නම් ජීවිතේ වලට දුකක් හිතිච්ච දවස. ගොඩාක් මට වෙලා දුක හිතුණා. ඒ දවස ගැන චුට්ට වචනයක් දෙකක් කවුරු හරි කියන්න පුළුවන් නම් මම මෙතන කියන්න කැමතියි. සන්තෝෂ දවස සහ දුකම දවස. පුළුවන් ද කාට වෙන්නේ කියලා. මම පිටිපස්සේ ඉන්න පිරිමිලමයිට එන්න කියන්නේ නැහැ. අන්න ඔයගොල්ලෝ බයයි සමහරලාට කැමති නැද්ද? පොඩ්ඩක් මයික් එක කරන් කතා කරන්න. කැමති නම් මම පුතේට ආරාධනා කරන්න කැමතියි පිටිපස්සෙන්. එහෙම පිටිපස්සෙන් දුවකට ආරාධනා කරන්න කැමතියි. ඇවිල්ලා පොඩ්ඩක් ඒ දේ අපි අතට බෙදා ගන්න. මම ඔයගොල්ලන්ට උදව් කරන්න යම් තදුරකට දුක දෙයක් ආවම නම් ඒ දේ කොහොමද ඒක අපි කරනවා ගොඩක් කරලා අපි කියනවා මේ විශ්ලේෂණය කරනවා කියලා. අපි ගොඩක් කරලා අපි ගාවට එන සමහර දරුවන්ට කතා කරලා ඉවරලා ඒගොල්ලන්ගේ දෙමාපිය ගොඩක් කතා කරනවා. අපි ගොඩක් මම යනවා. මම තව ඉන්නවා අපේ ડોક્ટર රොෂාන් කියලා කෙනෙක්. මම අපි දෙන්න පොඩි ප්‍රෝග්‍රෑම්ස් කරනවා ඉස්කෝලවල විශේෂයෙන් grade 6 above අයට කොහොමද මේ ජීවිතය අපි සාර්ථක කරගන්න ඕනයි කියලා ඉවරලා. එතකොට දෙමාපිය ගොඩක් කතා කරලා කියන දරුවට මේ ප්‍රශ්න තියෙනවා අර ප්‍රශ්න තියෙනවා. අපිට ડોක්ටර් පොඩ්ඩක් උදව් කරන්න සමහරට මෙයාට මොන වගේ ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ කියලා. ඒ වගේ දුවල පුතල ගොඩක් අපි කතා කරලා උදව් කරලා තියෙනවා. ඉතින් මම කැමති ඒ දේක් තියෙනවා ඕලගෙන් ඇත්තටම දැනගන්න. කවුද එන්න කැමති? දුවකින් ජීවිතේ මොකක්ද තියෙන සන්තෝෂයක් කරන දුක දෙයක් හරි කියන්නේ. මොකක්ද ලැබිච්ච දෙයක්. සමහරවිට තමාට හම්බෙච්ච දෙයක්. ඒකෙන් ඔයාලට ගොඩක් සන්තෝෂය හිතුණා. එහෙම නැත්නම් දුක හිතුණා මේ දේ නිසා. කවුරු එන්න පුළුවන් නම් මම කැමතියි අතට. සන්තෝෂ දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ දුක දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ. හා? දුක ඉදෙන සිද්ධිය. හරි. මම ඇත්තටම අකුලසන ආදර දෙන්න දුවට කොහොමද ක්ලබ් කරන්නේ? Thank you අමර. හරි. දුවට ඒක කියන්න දුකයි කියලා කිව්වා, බයයි කියලා කිව්වා. ලොකු පීඩනයක්. ඇත්තටම මේ මම දන්නේ ඒක මම කියන්න ඕගොල්ලන්ට. ඒ තමයි සමහරලාට මම ඒ සිද්ධියම නොකිය මම කියන්න මේ විදිහට තේරුණා. ඒ තමයි සමහරට අපි දෙමාපියෝ හැටියට දරුවන්ගේ දේවල් බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ දෙමාපියෝ මෙතන ඉන්නවා. සමහරට මේ ඉන්න ළමයිනුත් පවරියක් කල් ගිහිල්ලා වැඩි හිටියෝ වෙනවා දෙමාපියෝ වෙනවා. ඒ තමයි සමහරට අපි දරුවන්ගෙන් දේවල් බලාපොරොත්තු වෙනවා බොහොම තර්ජනාත්මකව. තර්ජනාත්මකව සහ සමහරට ළමයිට අපි කියනවා ඔයා මේක කරන්න ඕන. ඔයා මේක නොකරොත් මේ දේ මම කරනවා කියලා. තේරුණා? සමහරට අපි යාළුවට චැලෙන්ජ් කරනවා. දරුවන්ට චැලෙන්ජ් කරනවා. ඔයා මේ දේ කරන්න ඕන. උදාහරණයකට මෙදාපාර සිංහල වලට ලකුණු 60ට උඩින් ගන්න ඕන. ගත්තේ නැත්නම් මම මේ දේ කරනවා. තේරුණා? එහෙම නැත්නම් මෙදාපාර ඔයා ශිෂ්‍යත්වයට පාස් වෙන්න ඕන. පාස් වුනේ නැත්නම් දරුවෝ මම මේ දේ කරනවා කියලා කියනවා. තේරුණා? ඉතින් ඒ වගේ පොඩි සිදුවීමක් තමයි දුව කිව්වේ. thank you දුව. ඊළඟ අඩු වෙන්න. අපලෝසාන දෙන්න. ඉතින් මගේ ඉල්ලීම තමයි ඒ දුවට දුකක් හිතිලා තියෙනවා. තේරුණාද? ඒ තමයි සමහර දේවල් දෙමාපිය හැටියට බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. විශේෂ දේවල්. තේරුණාද? ඉතින් එයා කිව්වේ මට මේ දේ කිව්වට පස්සේ මගේ අම්මයි තාත්තයි මට ගොඩක් දුක හිතුණා. ඒ කියන්නේ සමහරවල් මට දෙන්න බැරුව ගියොත් අම්මා තාත්තා මං ගැන මොනවා හිතද? සමහරට අම්මා තාත්තා මාව දාලා හිතන්නේ නැහැ කියලා. තේරුණාද? ඒ නිසා එහෙම කරන්න එපා අම්මේ තාත්තේ. අපේ දරුවන් අපි මේ වගේ ත්‍රාස්‍යජනක සිදුවීම් වලට ලක් කරන්න හොඳ නැහැ පොඩි වයසේ. පහවසර ශිෂ්‍යත්වය කියන්නේ බොහොම පොඩි දෙයක්. මට මතකයි මගේ නම පාවසල ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච ලිස්ට් එකේවත් තිබ්බේ නැහැ.
මම 100 පාරක් ඉදලා බලලා උඩින් ඉඳලා බලලා ඒ දවස්වල පාස් වෙච්ච නැති උන්ගේ නම් දාන්නේ නැහැ. මගේ නම තිබ්බේ නැහැ. තේරුණා? මම ඇත්තටම මම 8 වසරේ ඉඳලා තමයි ඉගෙන ගන්න පටන් ගත්තේ. මටම ඉදිලා. අපේ අම්මා තාත්තා කවදාවත් මට කිව්වේ නැහැ ඉගෙන ගන්නයි කියලා. අම්මා කිව්වෙත් නැහැ. අම්මා කිව්වේ පුළුවන් විදියට ඉගෙන ගන්න කියලා. තාත්තට වුණාත් තිබ්බේ නැහැ. එහෙම උගන්වලා එහෙම යන්න කියලා තාත්තා කිව්වා. ඉතින් ඔයා කරන් යන්න මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් තාත්තා හිටියා. අම්මත් මෙහෙම හිටියා. මම තීරණය කරා මම ඉගෙන ගන්නවා කියලා. තේරුණා? ඉතින් ඊට පස්සේ මම ඉගෙන ගන්න පටන් ගත්තා 9 වසරේ. ඒ දවස් 9 10 11 තමයි ඕ ලෙවල්. තේරුණා? 9 වසරෙන් තමයි ඉගෙන ගන්න පටන් ගත්තේ. තේරුණා? එතකොට අර අපි ශිෂ්‍යත්වයට අපි මහන්සිලා හති දාලා දුවලා හති වැටිච්ච ළමයෙක් තමයි 11 වසරට ගිහිල්ලා ඕ ලෙවල් කරන්නේ. එතකොට තවත් හති වැටිලා. එතකොට හති වැටිලා මැරිලා වැටෙනවා ඒ ලෙවල් කරන්න යනකොට. එහෙම කරගන්න එපා. තේරුණා? අපි ජීවිතේ ළමා කාලේ අපි ප්‍රීතියෙන් ගත කරන්න, විනෝදයෙන් ගත කරන්න, ක්‍රීඩා කරන්න, වතුර වල බහින්න ඕන, මඩවල වල බහින්න ඕන, සරුංගල් අරින්න ඕන. තේරුණා? ඒ දේවල් අපි කරන්න ඕන දිගින් දිගට අපේ ජීවිතේ. මතක තියාගන්න. ඒවා නොකරන්න එපා. තේරුණා? දැන් අපේ ගෙවල් පිටවස් කැලයක් තියෙනවා. දැන් මම සමහරලාට උත්සාහ කරන අපේ ළමයි එක්ක කැලේට ගිහිල්ලා ඉවරලා සෙල්ලම් කරන්න. තේරුණා? ඒගොල්ලෝ සෙල්ලම් කරනවා. මට පුළුවන් විදිහට මම ඒගොල්ලොත් එක්ක සෙල්ලම් කරනවා. තේරුණා? ඉතින් අපි දෙමාපිය හැටියට දැන් මට අවුරුදු 40 මම සමහරට මගේ පුතා දෙන්නත් එක්ක මම ඊ ක්‍රිකට් ගහනවා සමහරලාට. තේරුණා? අරුම පැය භාගයක් විනාඩි 40ක් හරි ඒගොල්ලොත් එක්ක සෙල්ලම් කරනවා. එතකොට ඒගොල්ලෝ බෙදාගෙන ඉගෙන ගන්නවා. තේරුණා? එතකොට යාලා තාත්තාව කට්ටියත් එක්ක එකට ඉන්නවා වගේ නේද? සමහරලාට අපිට වෙලාව පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ වෙලාව තියෙනවා. අපි වෙලාව දෙන්න කම්මැලි සමහරලාට. දෙන්න කුවකයි සමහරලාට. අර භාෂාවෙන් කියනත් අපි දෙන්න ගොබ්බයි. එහෙම වෙන්න එපා. තේරුණා? නිසා මහන්සි වෙන්න මේ වෙලාව එකට යොමු කරගන්න. ඒ නිසා දෙමාපියනි කරුණාකරලා තමන්ගේ දරුවන් ඒ වගේ දේවල් ලක් කරන්න එපා. ඒ කියන්නේ මේක කරේ නැත්නම් මම මේ දේ කරනවා මේ දේ මම යනවා කියලා. ඒතකොට ඒ ළමයි ඉතින් ලොකු දුකක් කම්පාවක් වෙනවා. සමහරලාට ඒ දුක කම්පාව වයසට යන්න වැඩි වෙනවා. සමහරට අවුරුදු 5ක ළමයෙකුට ඒක දුකක් නොවෙන්න පුළුවන්. අවුරුදු 10 ළමයෙකුට ලොකු වේදනාවක් වෙන්න පුළුවන්. අවුරුදු 15ක ළමයෙකුට ඒ වේදනාව ඊට වඩා ලොකු වේදනාවක් වෙන්න පුළුවන්. ඒ නිසා වයසට යනකොට අපේ දරුවන් අපි ඉතාමත්ම හොඳින් තේරුම් ගන්න ඕන. පියතුමා ඉඩ දුන්නොත් අපි තව දවසක එන්නම් පල්ලියට ඇවිල්ලා දෙමාපියන්ට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. මම මේ පියතුමාගෙන් අහන්න ඔයගොල්ලෝ කැමති නම් අපිට මේ දේ කරන්න පුළුවන්. දෙමාපියන් කොහොමද හරියට ඒ කියන්නේ පේරන්ටින් කියලා කියන්නේ කොහොමද අපි දරුවන්ව අපේ පොඩි ළමයි ඒ වගේම ටීනේජර්ස්ලා කොහොමද හරියාකාරයෙන් අපේ අධ්‍යාපනයේ ක්‍රීඩාවට යොමු කරලා ඒගොල්ලෝගේ මනස සූදානම් කරන්න කියලා මේ සමාජයට මොන දෙන්න. තව කවුරු ඉන්නවද එක්කෙනෙක්? කැමති එක්කෙනෙක් කවුද? කැමති නම් මට එක්කෙනෙක් ගන්න තව එක්කෙනෙක්. සතුටු වෙච්ච දෙයක් කර දුක හිතෙන දෙයක් කර ජීවිතේ බෙදා ගන්න මේගොල්ලොත් එන්නේ. කැමතිද ළමා දිනේ වගේ දෙයක් කරන්න? මම දුකට ගොඩක් ස්තුතියි කියන ඒ වගේ දෙයක් ඇවිල්ලා මේ පණිනේ මට දෙන්න පුළුවන් වුණාට දෙමාපියන්ට. කවුරු ඉන්නවද කතා කරන්න? ඒක දුවෙක් කවුරු නැජ්ජ වෙන්න බා. ඊපස්සේ කොයි පොඩි ළමෙක් ආවේ මේ ඉස්සරහින් ඉන්න වාඩිලා ඉන්න තව පිරිමින් ළමයි කියනවා. එන්න එක්කෙනෙක් කවුරු කතා කරන්න කැමති කට්ටිය කෙනෙක්. පිරිමිලා ගෑනලා වැඩි උන ගෑනලා පිරිමිලා වැඩි හවන්න කවුරු කෙනෙක් ඉන්නේ? කිෂ්ණාය කවුරු ඉන්නවද? කිෂ්ණාය ළමයි. කොයි මේ පොඩි දෙයක් එච්ච ලොකු දෙයක් නෙමෙයි මේ ජීවිතේ මම අහන්නේ ඔයගොල්ලන්ට මෙතන ඒ කියන්නේ මේ ජීවිතේ සන්තෝෂයක් ලැබුණු නැතිම ළමයිද මෙතන ඉන්නේ. කවදාවත් අපි සන්තෝෂ නැහැ කවදාවත් අපිට දුකක් දෙන්නේ අම්මලා තාත්තලා. එහෙමයි දින්නේ මෙතන. පුතේ කවුරු එන්නේ? පලින්. එන්න. රැජෙන්න බෑන්ඩ. කොයි ඒ පෞරුෂත්වය මම කියන්නේ තියෙන්න ඕනයි කියලා. තේරුණාද? ඒ පිරිමිකම ඒ ගෑනුකම තියෙන්න ඕන අපේ. තේරුණාද? මොකක් හරි දැන් කතා කරනකොට අපි ඒකත් එක්ක යොමු වෙලා යනවා. මොකද ඒ දවස්වල මට නම් ඒ දේ තිබුණා ගොඩක්. මම එච්චර ඉගෙන ගත්තේ නැති වුණා මම ගොඩක් දේවල් ඉදිරිපත් වුණා. සමහරට hina වෙන කට්ටිය කෑ ගහනවා මම ඒකට ලැජ්ජ නැහැ කවදාවත්. තේරුණාද? මම එච්චර ඒගොල්ලෝ ගැන හිතන්නේ නැහැ. තේරුණාද? ඒක කවදා හරි මේ හැකියාව ලබා ගන්න ඕවන්න පුළුවන්කම තියෙනවනම් ඕනම තැනකට ගියාම කවුරුන් කිව්වොත් සින්දුවක් කියන්නේ නැහැ කියලා එමෙන්න කවුරුත් කතා පවත්වන්න කියලා සමහරට ඊට පූජාවලිය ඕක එනව නේද? මම දැකලා තියෙන ගොඩක් වෙලාවට පල්ලිවල ඕක වෙන දැන් තමයි මේ එන්නේ හැඳින්වීම කියන්න කවුරුත් නැහැ. මේ එන්නේ කීවීම කියන්න කවුරුත් නැහැ කියලා ඉක්මනට එක්කෙනෙක් අඬ ගහනවා. එතකොට ඉන්නේ නැහැ සමහර අය. හරි බයයි. එතන ඒ ඉස්සරහට ගිහලා කතා කරද්දි වරදී කතා කරද්දි පැටලෙයි. එහෙම ලැජ්ජා හිතන්න එපා. තේරෙනවද? මම ඉස්සේ මං ආයෙත් කවුරු ඉන්නවද? එක්කෙනෙක් ඉන්න කවුරුයි? ලොකු ළමෙක් ඉන්නේ දැන් පොඩි ළමෙක් කවන්නේ. අද ලෝක ළමා දිනේ ඕගොල්ලන්ගේ ජීවිතේ මං කියන්නේ සන්තෝෂෙච්ච අවස්ථාවක් හරි දුක වෙච්ච අවස්ථාවක් හරි කියන්නේ කියලා එතන මට පුළුවන් පයින්ඩයක් දෙන්න ඕනේ මේ සම්බන්ධව. කවුරු කෙනෙක් දුව කියන්නේ? එන්න.
කමන්නේ. නැගිටලා එන්න ඔතනින්. මෙච්චර හිතන්න බෑ. එන්න. එන්න. හරි කමන්නේ. එහෙනම් මම ඔයාලට ගොඩාක් ස්තුතියි කියනවා. මම වැඩසටහන අවසන් කරන්න මොකද අපේ ඊළඟ ජොන්සන් අපි ඊළඟට ගියා මම හිතන්නේ නේද? හරි එහෙනම් බොහොම ස්තුතියි ඔයගලන්ට මම හිතනවා ඔයගොල්ලෝ මම කියපු කරුණු කීපයක් විතර ගත්තයි කියලා මම දැක කීප දෙනෙක් ලියා ගන්නවා බොහොම හොඳයි ඒ ලියපු දේවල් ඔයගලන්ට පුළුවන් දවස් ගානේ බලාගෙන මම කියපු දේ ආයෙ ඕනනම් සංක්ෂිප්ත කරලා කියන ඔයගලන්ට පුළුවන් ආයෙ ලියාගන්න නැත්නම් ලියා ගන්න ඒ තමයි අංක 1 අපේ ජීවිතේ අපි ගත යුත්තේ තමයි අපි ආගමට ලං වෙන්න ඕන කියන දේ ඒක හොඳට මතක තියාගන්න ආගම පළවෙනි දෙවෙනි එක තමයි ක්‍රීඩාව මම කියපු දේ අපේ ෆිසිකල් ඇක්ටිවිටි එක අපි ක්‍රියාකාරකම් හොඳට තියාගන්න ඕන කියන දේ තුන්වෙනි ක්‍රීඩාව ඒක හොඳට කරන්න අධ්‍යාපනය ඒක හොඳට මතක තියාගන්න ඒ වගේම අපේ දෙමාපියත් එක්ක තියෙන සම්බන්ධතාවය අපේ සමාජයත් එක්ක තියෙන සම්බන්ධතාවය ඒ වගේම ජංගම දුරකථන වලට එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය වලට ඒ දේවල්ට අපිට කවදාවත් අපි අබ්බැහි වෙන්න ඉතින් නෑ මොකද මම අර කිව්වා අපේ මොළේ වර්ධනය සිද්ධ වෙන්නේ පිටිපස්සේ ඉඳලා ඉදිරියට අපිට හිතලා මතලා තීරණය කරන්න ඕන කාලෙනකොට සමහර දේවල් පරක්කු වැඩි තේරෙනවද නිසා ගොඩාක් ලංකාවේ මද්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙන්නේ ඒවා මොබයිල් ෆෝන් ෂඩික් වෙන්නේ පොඩි ළමයි අවුරුදු 16 17 12 ඉඳලම තේරුණාද ඒවා හොඳ නෑ අපේ ඇස් වලට හොඳ නෑ අපි වලට ඇඩික්ට් වෙනවා තේරුණාද අපි සාමාන්‍ය නිර්දේශ කරලා තියෙන මම දැන් දෙමාපියෝ දන්නවා ගොඩාක් ළමයි අවුරුදු 3ට කලිනුත් ගොඩක් වෙලාට අම්මලා තාත්තලා ලේසියට කවා ගන්න ලේසියට එහෙම නැත්නම් මොන හරි යාළුවෝ වැඩක් කරගන්න ලේසියට ෆෝන්ස් දෙනවා ළමයිට ඒ නිසා අවුරුදු 3ට අඩු කිසිම ළමයෙකුට ෆෝන් එකක්වත් ටීවී එකක්වත් ලං කරන්න එපා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ ඒ වගේ දේවල් ඔයගොල්ලෝ දරුවෝ හැට කවුරුහරි දැක්කොත් ඒ දේවල් වලින් ඒගොල්ලෝම බේරගන්න තේරෙනවද? ඒ නිසා ෆෝන් එක පාවිච්චි කරද්දී ගෙදර පොඩි විනයක් තියාගන්න පෑ කාලා පෑ වාගයක් ඒක පොඩි වෙලාවක්. ඕක අරගෙන හැම වෙලේම පෑ ගණන් ගගහා ඉන්න ඉස්කෝලේට අමතක කරලා ක්‍රීඩා කරන්න නැතුව. තේරෙනවද? ඒ නිසා ඒකට මොකක් හරි විනයක් තියාගන්න මම අනිත් ඉල්ලීම තමයි මෙතන දෙමාපියෝ කීප දෙනෙක් ඉන්න නිසා මම ඉල්ලන්නේ දරුවන්ට පේන්න ජංගම දුරකථන පාවිච්චි කර කර ඉන්න බෑ. ගෙදරදී ඒ විනය තියාගන්න. ඒ වගේම ඕගොල්ලෝ අතේ ෆෝන් එක තියෙනලේ දරුවෝ ඇවිල්ලා අම්මේ කියලා කිව්වොත් මේ අමන් පැත්තකට මම මේ වැඩක් කරනවා පොඩ්ඩක් ඉඳපන් කියලා කියන්න බෑ. සමහරවිට Facebook එකේ chat එකක් ගන්නත් දැන් මොකක් කරේ ඔබ ඉන්න හරි ඒ දේවල් කරන්න ලෑස්ති ඉන්න බෑ ළමයි ඉන්න තැන්වල. ළමයා આવොත් කතා කරොත් අම්මේ කියලා කරුණාකරලා ෆෝන් එක පැත්තක තියලා ළමයාගේ ඇස් එක දිහා බලලා කතා කරන්න. ඒක තමයි නම්බර් 1. ඒක එතකොට දරුවා ලොකු ආශාදයක් ලබනවා එකකින්. ඒක අමතක කරන්න එපා. තේරුණා? ගොඩක් වෙලාවට අපි දකිනවා පවුල් වල දරුවෝ කතා කරනකොට අම්මලා තාත්තලා ෆෝන් වල ඒක කරන්න එපා. ඕගොල්ලොත් එහෙමයි දරුවෝ. අනිවාර්යයෙන්ම අම්මා තාත්තා කතා කරනකොට ඕගොල්ලොත් ෆෝන් එක අල්ලලා ෆෝන් එක බදාගෙන ඉන්න එපා. ඒකට ටොක්කක් ආවොත් මට කරන්න දෙයක් නැහැ ඒකට. තේරුණා? ඒ නිසා මතක තියාගන්න මේ දේවල් කරන්න එපා. ඒකට පොඩි විනයක් තියාගන්න. හොඳයි? ඒ නිසා මොන හරි දෙයක් තියෙනවා මගෙන් දැනගන්න මට කතා කරන්න. මම හිතන්නේ අපේ පොලිසි මහතුරු ටික ඇවිල්ලා ඉන්නවා. එතන පොඩි වැදගත් දෙයක් ඇත්තට මේගොල්ලෝ කියන්න ඇවිල්ලා ඉන්නවා. මගේ කතාව වගේ මේක කතාවක් ගොඩාක් වැදගත්. මට සහයෝගය දුන්නා වගේ මෙයාට සහයෝගය දෙන්න හොඳට අහන් ඉන්න මොනාරි දේවල් වැදගත් දේවල් ඇහෙනකොට අමතක වෙනවා කියලා හිතනොත් ඒවා පොඩ්ඩක් ලියා ගන්න මේ කියන දේ කරුණා කරලා අද විතර නෙමෙයි තමන්ගේ ජීවිතේටම මම මතක තියාගෙන ජීවිතේ ඉස්සරහට කරගෙන යන්න තේරුණාද? ඒ නිසා මම ඔයගොල්ලන්ට සුබ පතනවා අද ලෝක ළමා දිනය වෙනුවෙන් ඔයගොල්ලන්ගේ ජීවිත සාර්ථක වෙන්නයි කියලා ඔයගොල්ලන්ගේ හිතේ තියෙන අරමුණට යන්න ඔයගොල්ලන්ට ජේසුගේ පිට ලැබෙන්න කියලා මම කියන වගේම දෙමාපියන්ගෙන් ගුරුවරුන්ගෙන් සහ ඔයගොල්ලන්ගේ සමාජීය නායකයන් ඔයාලට උදව් ලැබෙන්නයි කියලා මම ප්‍රාර්ථනා කරනවා ඉතින් ජේසු පිට එනවා. ප්‍රධාන ආරාධනයට මේ ස්ථානයට සැපමිනි කොච්චිකඩේ පොලිස් සසුනේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති ශ්‍රීනික සංජීව ජයකොඩි පොලිස් ස්ථානාධිපතිතුමනි ගෞරවනීය කාර්යබහුල මොහොතක අපගේ මේ වටිනා දෙවැත්ත වැඩසටහනත් එක්ක ඔබගේ වටිනා වේලාවේ මිඩක් හෝ ලබා දීම සම්බන්ධයෙන් දයාබර සංවිධායක මඩුල්ලගේ ගෞරව පූර්වක ස්තුතිය ප්‍රශංසාව මේ මොහොතේදී එක්කාසු කරනවා. තුමාගෙන් සහ මේ වැඩසටහන අද දින සංවිධානය කරපු සියලුම මාත්මී අවසරයි වෛද්‍ය නාමතුමා ඇතුළු සියලුම අනුතු මම නම් වශයෙන් මට කොලයක් හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ සඳහන් කිරීමට සියලුදගේ අවසරයි. මම හිතන්නේ මේ කරුණාකරන දරුවෝ මොකද මේ පුතේ මේ අත ගොඩාක් වැඩ දින දවස් අපි ඇවිල්ලා ඉන්නේ. ඒ කොච්චරේ පොලිසියට එක්ක OIC කරලා ඉන්නේ. ඒක බොහොම අමාරුවෙන් ඇවිල්ලා ඉන්නේ. ඒ ඕගොල්ලෝ එහෙම ඇවිල්නකොට අම්මලා තාත්තලා හිටපු අම්මලා කොහොමද නගන්න පොඩ්ඩක් හරි දුකයි. මොකද අපි මේ පුළුවන් කමල් නෙමෙයි ආවේ. දැන් මේ වෙලාවේ දිලු පිටියේ ලොකු යනවා ළමයි 2000 කට ඒක තමයි යන ගමන් මේ ආවේ.
තුනක් දැන් හඳගෙන ආවේ. ඉතින් ඕගොල්ලෝ හැවෙන කොටයි එහෙම දුරකට අපිට එක හිතට දුක හිතෙනවා. අපි අසීමිත රසාවක් ඊයේ පාන්දර තුනක් ඇහැරෙනවා. ඔයාලා කටාරේ මංගොල්ලේ තිබ්බ අපි අල්ලව කට්ටිය ගිහලා ඉතින් එහෙම මහන්සියලා දෙහෙත් ඉන්න ඇවිල්ලා මෙහෙම කන් දෙනකොට ඕගොල්ලෝ දෙමාපියෝ එහෙම යනකොට දුක හිතෙනවා. ඔසලක හැරීමක් දුක හිතෙනවා. එහෙම කරන්න එපා. කරුණාකරලා දෙමාපියෝ අර ගස්වල ඉන්න සේරු සෙලම දෙනා පොඩ්ඩක් ළඟට ආවනම් හොඳයි. අපේ කාලය මට නම් තප්පරයකට පවුමකට වැඩි වටිනවා. අපි දුවන දිවිල්ලට. ඒක කරුණාකරලා මේ ඔය අම්මලත් මෙහාට එන්න. ඈතට ඉන්න එපා. ළමයිට ළමයි ළඟට ගන්න. කරුණාකරලා ළඟට ඇතුළට එන්න ඕගොල්ලෝ. ඔයාලා දෙමාපියන්ගේ ළමයින් ඈත වෙනවා. ඊට පස්සේ ළමයි ටික පැය පහකට ඉස්කෝලේට යනවා. ඊට පස්සේ පන්ති ගිහලා ආවේ නැහැ කියලා අපි කඩු දුවගෙන. ඊයේත් තමයි අම්මලා දෙන්නෙක් දුවගෙන ආවා. පන්ති ගිහලා ළමයි ගෙදර ආවේ නැහැ කියලා. කරුණාකරලා මේ ඇවිදින කට්ටිය සියලු දෙනා මෙහාට එවන්න. හරි දුවේ පුතේ අද ඕගොල්ලන්ගේ දවස. ඉතින් ඕගොල්ලන්ගේ දවස අපි මේ මා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඕගොල්ලෝ මෙතන ඉන්නවා. ඕගොල්ලෝ මට මීට කලින් කතා කීපයක් අහන්න නැති. ඒ මාමලා ඕගොල්ලෝ ඔයාලට පුරා දේවල් කියලා දෙන්නේ නැති. මම මේ ඩේට් එකේ නෙලාවනේ. පුතේ තව ළඟට තව මෙහාට එන්න. ඔය කවුරු ළමයි ඇවිදින්න එපා. මෙහාට එන්න. මොකද අපිට හදන්න පුළුවන් ඕගොල්ලෝ විතරයි. 14 15 පස්සේ අපිට හදා ගන්න මොකද අමාරු වෙනවා. අපි එකයි මහන්සි වෙන්නේ. අවුරුදු 7 8 ඉඳන් අල්ලන් ගන්න එකයි මේ. කෑ ගහලා සම්ඩු කරලා බය කරලා අඩි හප්පලා උලුණට කර ගන්න නේ හින්දා. අපි වැඩ කරනකොට දැන් මේ ළමයින්ට කතා කරනකොට ළමයින්ට කතා කරන්න ඕන එකට දැනෙන විදියට. මොකද අපි කෑ ගහවට වැඩක් නැහැ. ළමයින්ගේ හිත ගන්න බැරි නම් අපි ඉතින් අසම. මේ ළමයින්ට එක අපි පිනට 10ක් 15ක් හරි ඈනුමක් ගන්න දෙන්නේ නැතුව එහෙම නැත්නම් මේ පැය භාගයක් අල්ලන්න බැරි නම් අපි අසමත්. ඉතින් අසමත් වෙනවා මේ වගේ වෙනකොට අපි ළමයි ලඟ වෙන්න ඕනේ. මේ මෙතන ඔය ඉන්න දෙමාපියන් අරුණුකොට වැඩිමනක් මේ දරුවන් මේ දුක් විඳින කට්ටියට මමයි මේ අපේ WSN උණයි. මේ උණයි මම ගොඩාක් දුක් විඳිනවා. මොකද සමහර දෙමාපියෝ දරුවන්ට වෙන දේවල් මේ ගෙදර වෙන දේ මේ ගෙදර අම්මා දන්නේ නැහැ. මේ ගෙදර වෙන දේ මේ ගෙදර අම්මා දන්නේ නැහැ. නමුත් ඒ හැම දෙයක්ම රහසකට අපිට එනවා. ටෙලිෆෝන් එකෙන් එනවා. එහෙම නැත්නම් අපි ජංගම දුරකථනයෙන් අපිට එනවා. එහෙම නැත්නම් ලියුමක් ලියලා එවනවා. එකී නුකී උඩා කරුණු කාරණා අපිට දවස් පතා අපිට විනාඩි පැයෙන් පැයට අපිට දිනපතා ලැබෙනවා අපිට. මේ අකටයුතුකම් සහ වෙන අවඩ ගැන. ඉතින් අපි ඒ නිසා අපි අන්න හැමෝට වැඩිය අපි තියෙනවා කැක්කුමක් සහ වේදනාවක් මේ දරුවන්ට වෙනවා. මොකද අපි තමයි දරුවන් වෙනුවෙන් අධිකරණය පිළි. දරුවෝ කලිතවසෙන් වෙනුවෙන් අපි කතා කරන්නේ. ඉතින් අතුරුදහන් වෙච්ච ජපාන් ළමෙක් තාමත් අප හොයනවනේ. මාස 4ක් තාම ජපානයේ ළමයි මෙහෙට ගෙනල්ලා මේ පිළිවෙල මේ තාම ප්‍රශ්නයක් අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි මේ ළමයින්ට ලඟ වෙනකොට මේ වගේ රසයන් වලදී අපි ඩබ්ලිව් සක්‍රිය වෙලා ලඟ වුණොත් තමයි ඒක දැනෙන්නේ. නැත්නම් ළමයින්ට මේක එපා වෙනවා. කතා අහන ළමයි කැමති නැහැ. කතා අහන්න කැමතිම නැහැ ළමයි කැමති නැහැ. අහන්නෙත් නැහැ. ළමයින්ව එහෙම තියාගන්නත් බෑ. අපි ඒ තමයි අපි මේ මාධ්‍ය උපයෝග කරගෙන විද්‍යුත් මාධ්‍ය උපයෝග කරගෙන අපි ගොඩක් යන්නේ. அதுங்களை முதுகிலே இருக்கும் அதுங்களுக்கு தெரியாது ஆகவே දැන් සාමාන්‍ය අපි හිතාගෙන ඉන්නවා දැන් මං කියන මම මොකද හිතන් ඉන්නේ මම එක විදිහකට හිතන් ඉන්නවා ඔයාලා මොකද හිතන් ඉන්නේ කියලා මම දන්නේ නැහැ එළියට එකක් තියෙනවා හිතේ එකක් තියෙනවා හරි දැන් මේ ළමයි හිතන් ඉන්නවා මේ මම තමයි හරි ලස්සනයි මගේ කොණ්ඩේ තමයි ලස්සන මගේ දත් තමයි ලස්සන මම තමයි මොකද එක දේවල් හිතන් ඉන්නවානේ அதே மாதிரி நாங்களும் உலகத்தை ஏதாவது இணைந்திருப்போம் நான் தான் வடிவானால் நான் தான் ஹேண்ட்ஸம் நான் தான் வேலை அலிமெட்டிக்காரன் அப்படி ஏதாவது நினைச்சிருப்போம் ஆனால் என்னாட்டு அப்படி தாண்டினே අනිත් අය අපි කියන මොකද්ද හිතන්නේ කියලා. දැන් ඔයාලට අර තියෙනවා ඕනකර ෆ්‍රීඩම් තියෙනවා මේ බෑක් එක තියෙනවා. ෆ්‍රීඩම් තියෙනවා. දැන් ඔතන ඉන්න කට්ටියගේ පිටේ ඔයාලා හිතන එක ලියන්න. මෙයාගෙන ඔයාලා මොකද්ද හිතන්නේ? ඔයාගෙන එයා හිතන්නේ. නැත්තම් මෙයාට ටිකක් කියනවනේ මේ එක මං කියලා කතා කරනවනේ. පැණියා කියනවා එක එක දේවල් කියනවනේ. ඔය කැමති එකක් ඔයාලා ලියන්න ඔයාලා හිතන එක. ඕන එක්කෙනෙක්ගේ පිටේ ඕන එක්කෙනෙකුට ලියන්න ඔයාලට මිනිත් 5ක් විතර කාලයක් දෙන්නම්. ඉක්මනට කියන්න ඕන අර ගන්න ඕන වඩ ටික ගාගන්න. නැත්නම් හොඳ දෙයක් තියනවා හොඳ දෙයක් කරගන්න නැත්නම් දැන් කාලේ පටන් ගන්නවා ස්ටාර්ට් කරන්න. හැමෝම ලියන්න එක එකනාගේ පිටේ අනිත් අය බලන්න ඕනේ ඊට පස්සේ රට වෙන මෙයා තමයි මේක ලියන්නේ
මෙයාම මේකෙ කියලා ඊට පස්සේ කණ්ඩු වෙන්නේ නැතුව ඉන්නවා. ළමයි ඔයාලා බලන්න පරිස්සම් මොකද ලියන්නේ කියලා බලන්න එපා. කවුද ලියුම් කියලා හොයන්නේ නැත්නම් ඒක අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ඇති වෙනවා ක්ලාස් එකේ. මෙයාටම ඔයාලට මෙහෙම කිව්වේ මෙහෙම ලියුවේ කියලා. යාළුවෝ අර පිරිනමකට තුනාගේ වැඩ කරන්න ඕන. යාළුවෝ තුනා ලියන්නේ මෙයාට පිරිනමයි කවදා පිටිපස්සට යන්න කවදා ඉදිරියට යන්නේ. මේ තුනා ආයෙත් අරගෙන කරනවද? හැමෝම හැම එකකටම ලියන්න ඕන. එකක් හරි ලියන්න ඕන. மொழி வேதங்கள் லியனப்போ மாணவர்களாக இந்த நிகழ்ச்சி வந்து இங்கே பதிவு செய்யப்படும். அதாவது ரெக்கார்ட் செய்யப்படும்படியா கொஞ்சம் வடிவாக செய்ய வரும். அல்லாமல் මේ පොඩ්ඩක් අපි රෙකෝඩ් කරලා YouTube එකට ඇක්ටිව් කරලා ඉඳලා අප්ලෝඩ් කරලා ඉඳලා පොඩ්ඩක් ලස්සනට ඔයාලා කරලා ඒක ඇක්ටිව් වෙලා ඉන්න ඕනේ. ළමයි ඉන්නෝ ඔයාලා 9 level ළමයි ඉන්නේ. අපි අනිත් එක මඩ ගහන්න අපිත් ඉතින් ඒක SMS එකේ ළමයි නෙවෙයි නේද? මඩ ගහන්නේ කියන්නේ මඩ විතරක් නෙමෙයි හොඳ දේවල් කියනවා. මම නම් ඉතින් මේ පිළිවිලාවේ මොනවද කරන්නේ කියලා. පිළිවිලාවේ පොඩ්ඩක් ඉදිරියට එන්න. පැත්තකට ගිහලා මොනවද කියලා ඉන්න නැතුව ඉදිරියට එන්න. හැමෝටම 15ක් තියෙන්න ඕන. ඒ හින්දා ඔයගොල්ලෝ කවුරුත් කියලා නැත්නම් කියලා ලියව ගන්න. පෑනේ ලියේදී පෑනේ අර පිටපස්ස කොට උත්තලා ලියන්නේ නැත්නම් ලියවෙන්නේ නැතුව යයි කියලා කියන්නේ. ඔන්න group A. group B මොකද කරන්න ඕනේ? එහා පැත්තේ ඉඳලා ඔයාලගේ බැලුන් ටික මෙහෙට යවන්න ඕන. එතකොට බැලුන් ටික එහෙට යවන්න. group B එහෙට යවන්න, group A මෙහෙට ගෙන්න. එක්කෙනෙක් ගෙන්න. ඔයාලගේ එක්කෙනෙක් ගෙන්න. ඔයා එන්නකො. බැලුන් ඔක්කොම මෙතන දාගන්නකො. මෙතන. ඔව් මෙතන දාගන්න. මෙහෙට ගෙන්න යන්න.
ඉස්පිට ෆාදර් ජෙස්පිටයි වෛද්‍යතුමනි ආයිබෝන් කියා ඔයගොල්ලෝ අපි පිළිගන්නා මේ අවස්ථාවේදී අද අපි රැඳිලා ඉන්නේ තෝප්පුව පිළික්නේරි දේවස්ථානයේ ලෝක ළමා දිනය වෙනුවෙන් අද දිනේ ඇතරම දේවස්ථානයේ විශාල පිරිසක් එකතු වෙලා ලස්සන වැඩක් කරා. ඉතින් මේ වැඩේ අපේ නාලිකාවට පොඩි ආරාධනාවක් හම්බුණා. අපිට පොඩි ආරාධනාවක් හම්බුණා. එන්නයි කියලා මීසමට අපි පියතුමා හම්බෙලා මේ කටයුතු ටික අද දවසේ කරන්න. ඉතින් මේ වැදගත් මොහොත සම්බන්ධව යම්කිසි ආකාරයක දැනුවත් කිරීමක් ඇතරම මේ වගේ හොඳ දේවල් මේ සමාජයේ වෙන බව මේ ආකාරයෙන්ම අපි දැනගත යුතුයි. මේ දැනගන්න දේ තුල මම හිතන්නේ ඕගොල්ලන්ගේ හිතවල පොඩි බීජයක් හටගනි මේ දේවල් අපිත් කරන්න ඕනේ. මේ දේවල් අපි සහයෝගය දෙන්න ඕන කියන දේ. ඉතින් මේ සමාජයේ ගොඩක් අපි දැනුවත්ව සිදු වෙනවා ගොඩක් නරක දේවල්. නමුත් මේ නරක දේවල් ඒ සමාජයේ ඒ විදිහට පවතිද්දී හොඳ දේවලුත් ඒහා සමානවම පැතිරවීම ඒ දේවල් මුල් බැස ගැනීම මම හිතන්නේ මේ නරක පරාජය කරන්න මේ විනාශයෙන් නැති කරන්න මේ සෝදාපාලුව විනාශ කරලා දාන්න අපිට ඇත්තටම ලොකු තෝතැන්නක් වෙනවා. ඉතින් ඒ වගේ ලස්සන වැඩක් අද තෝප්පුව පිළික්නේරි දේවස්ථානයේ ඉතින් දිනේෂ් ප්‍රේශාන්ත පියතුමා අද අපිත් එක්ක ඉන්නා මේ අවස්ථාවේදී මම ඇත්තටම පියතුමාගෙන් අහන්න කැමතියි. පියතුමනි අද ලෝක ළමා දිනේ බොහොම ලස්සන දවසක්. ඉතින් මේ ආරම්භය මේ වගේ වැඩසටහනක් මම හිතන්නේ ලොකු ප්‍රයත්නයක් දරලා තමයි මීසමේ ජනතාව වෙනුවෙන් සූදානම් කරේ. මම පොඩ්ඩක් දැනගන්න කැමතියි පියතුමාගෙන් ළමා දිනේ සම්බන්ධව මේ වගේ දෙයක් කරන්න කොයි විදිහටද අඩිතාලම යෙදුනේ මේ ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව පියතුමා මොකක්ද දකින්නේ? මොකද මේ වගේ දේවල් තවදුරටත් වැඩියෙන් ලංකාව වගේ රටක සිද්ධ වෙන්න ඕන. ඇත්තට මේ කොරෝනා ව්‍යසනයත් එක්ක අපි ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. නමුත් ඒ හැමදේම පරයා අපි මේ දේවල් ජයගත්තා. නමුත් මේ ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ දේවල් තුල අපි උත්සාහ කරනවා පුළුවන් තරම් සමාජයට හොඳ දේවල් ගේන්න පියතුමනි. ඉතින් මේක මම හිතන්නේ පොඩි චැලෙන්ජ් එකක් වෙනවා අපිට මේ වාසේ කරගන්න එක. නමුත් ඒක බොහොම සාර්ථක ලෙස අපි අද නිමා කරා. ඉතින් පියතුමනි ඔබතුමාගේ අදහස් කොහොමද මේ වගේ දෙයක් ජයග්‍රහණය කරන්න මේ වගේ දෙයක් සූදානම් කරන්න? අපි කැමති මේ අපේ channel එක බලන අයට පියතුමාගේ අව්‍යාජ අදහස් දැනගන්න කොහොමද කියලා. ඒක හරි ලස්සන සිදුවීමක් හැටියට මම දකින්නේ. මේ සිදුවීමේ මේ මොහොත වෙනකොට තමයි ඒකේ රසය අපිට ගොඩක් දැනෙන්න පටන් ගන්න තියෙන්නේ. මොකද ළමා දිනය කිව්වම අපේ ජීවිතවලට ගොඩාක් දේවල් එනවා. මේ ළමයි වෙනුවෙන් නොයෙකුත් ප්‍රසංග පවත්වන්න, නොයෙකුත් අවුටින් යන්න, ඒ කියන්නේ දෙමාපියන් එක්ක නොයෙකුත් ප්‍රීතිසාද පවත්වන්න මේ වගේ දේවල් ගොඩාක් සිද්ධ වෙන සමාජ ක්‍රමයක තමයි අපි මෙවන් වෙනසක් ඇති කරන්නට වෛද්‍යවරුන්ගේ සහයෝගය ලැබුණේ. අද පොය දවසක්, අද නිවාඩු දවසක්. වෛද්‍යවරයෙකුට මේ දවස ගොඩාක් ඔවුන්ගේ ජීවිතයට වටිනා දවසක්. නමුත් ඒ වටිනාකමට වටිනාකමක් දෙන්න මේ වෛද්‍යවරුන් ගොඩාක් දෙනෙක් අපත් එක්ක එකතු වුණා. ඒකට මම හිතන්නේ නාමල් විජේසිංහ වෛද්‍යතුමන්ගේ දායකත්වය අපරිමිතයි. ඒක අපිට වචනයෙන් නිම කරන්න බැරි තරම් කැපකිරීමක් කළා. අද එතුමා ඉන්නේ යම්කිසි රෝගී තත්වයක. ඒ හදිසි අනතුරක් නිසා. ඒ හැම දෙයක්ම කැපකෙරුවා ඔවුන්ගේ ජීවිතවල තියෙන වටිනාකම පෙන්වන්න. මම හිතන්නේ ඒක වෛද්‍යවරයෙක්ගෙන් අපේ ජීවිතවලට ලැබිච්ච ලොකු තෑග්ගක් හැටියට මේ දරුවන්ට ලැබිච්ච ලොකු තෑග්ගක් හැටියට මේකට ගොඩාක් පසුබිම් දේවල් අපිට කතා කරන්න පුළුවන් වුණත් මම දකින්න එකම දෙයයි මේ දරුවන්ගේ ජීවිතේ අවශ්‍යම කරන කාරණාවකට අපි යොමු වුණයි කියන දේ. ඒ කාරණාව අපි මොන විදියට යොමු වුණත් ඒ කාරණාව සාර්ථක කරගන්නට අපේ දරපු ප්‍රයත්නයට සහාය ලැබීම තමයි මම දකින්නේ ඒ ප්‍රයත්නයේ ප්‍රතිඵලය වෙන්නේ. ඒ ප්‍රතිඵලය වෙනුවෙන් වෛද්‍යවරුන් ලොකු කැපකිරීමක් කළා. මම හිතන්නේ ඒකට අපේ පියතුමන් සමග අපගේ මීසමේ ජොන්සන් මහතා ඔහු කළ ඒ සාකච්ඡාව ඉතාමත් වැදගත් වුණා. ඔහු ඒ වෙනුවෙන් ගොඩාක් කැපකිරීම කරුවා කියලා මම දන්නවා. ඒකට අවශ්‍ය කරන ප්‍රතිපාදන හොයාගන්න, ඒකට අවශ්‍ය කරන උදව් උපකාර හොයාගන්න, මුල්‍යමය ආදර උපකාර හොයාගන්න ඔහු විසින් ලොකු කැපකිරීමක් කළා. ඒ කැපකිරීමට වෛද්‍යවරුන් ලොකු සහායක් දුන්නා. ඒ සහාය මම දකින්නේ දරුවන්ට දක්වපු ආදරයක් හැටියටයි වෛද්‍යතුමනි. පියතුමනි ඒ වගේම මම පොඩි දෙයක් අහන්න කැමතියි. ඒ තමයි දැන් මේකට අපි දන්ත සායනයක් පැවැත්තුවා, ඒ වගේම අක්ෂි සායනයක් පැවැත්තුවා. ඉතින් අර කිව්වාගේ මේක ඇත්තටම පොඩි දෙයක් නෙමෙයි. මේ සෞඛ්‍ය කඳවුර බොහොම මම හිතන්නේ අපිට 1000කට වඩා ප්‍රමාණයක් සහභාගී වුණා. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම තවදුරටත් සිදුවිය යුතුයි පියතුමනි. මීසමක් හැටියට මේ මීසමේ මේ ඇති වෙච්ච පුනර්ජීවනය ඇත්තට මේ ආලෝකය ඇත්තටම අනිත් අයට යන්න ඕනේ. දැන් මගේ ඇත්තටම ප්‍රධාන උත්සාහයත් මේ වගේ දේවල් ප්‍රචාරණය
වාරණය කිරීම තුළ ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ හොඳ දේවල් මේ ලෝකේ තව පුළුවන් විදිහට පතුරන්න. ඉතින් අවසාන වශයෙන් පිටුනේ මම දැනගන්න කැමති ඇත්තටම මම ඉල්ලීමක් කරන්න කැමති ඔබතුමාගෙන් ලෝක ළමා දිනය අද. ඉතින් ළමුන් වෙනුවෙන් ඔබතුමාගෙන් මොකක් හරි පණිවිඩයක් තියෙනවා නම් ඒ වගේම මේ channel එක අහන් ඉන්න අයට ගොඩක් දෙමාපියෝ අහන් ඉන්නවා. ගොඩක් දරුවන් මේක අහනවා මේ channel එක. ඉතින් මම කැමති ඔබතුමාගෙන් ලෝක ළමා දිනය වෙනුවෙන් කුමන හෝ විශේෂ පණිවිඩයක් තියෙනවා ඔබතුමාගෙන්. මොකද මේ ක්‍රියාකාරකම ඔබතුමා කිව්වා වගේ අපි බොහොම මහන්සියෙන් බොහොම හිතේ තියෙන සත් කෙනෙක්. හිතේ තියෙන බොහොම ලොකු ජවයකින් තමයි මේක කරේ. මේකට ගොඩාක් මහන්සි වෙන්න උනා. ඒ වගේම වෛද්‍යවරුගේම අනිත් හැමදේම මෙතන පිළිමේරි දේවස්ථානයේ සහාය දෙන්න ඇත්තටම තරුණ සමිතිය ඒ වගේම තවත් සමිති සමාගම් කීපයක් මම හිතන්නේ මේකට උත්සාහ කර උදව් වුණා. ඒ වගේම අහලා බලන මීසමවලුත් යම්තක් දුරකට අපිට උදව් මම හිතන්නේ ලැබෙන්න ඇති. ඒ වගේ මීසමේ ජනතාවට හොඳ සහභාගීත්වයක් තිබුණා. අද සෑහෙන ප්‍රමාණයක් අද මෙතනට දෙමාපියෝ ගොඩාක් සහභාගී වුණා. ඉතින් මොකක් හරි දෙයක් ඒගොල්ලෝගේ ජීවිතයට ගත්තා. ඉතින් මේ වගේ දේවල් තවදුරටත් අපේ මීසම් තුල අපේ රට තුල يعني ඇත්තටම සිද්ධ වෙනවා. මොකද අර මම හැම වෙලෙම කියනවා මේ හොඳ නරක බැලන්ස් වෙන්න ඕන. ඒ වගේ හොඳ නරක පරය යන්න ඕන. මේක ඉදිරියට ඉහළට යන්න ඕන. ඉතින් ඔබතුමාට මේ අවස්ථාවේ දී යුතු පණිවිඩයක් තියෙනවා පියතුමනි ළමයින් වෙනුවෙන් සහ දෙමාපියන්ට. පණිවිඩයට මම ඇත්තටම වටිනාකමක් එකතු කරන්න කැමතියි. මේ ළඟදි දවසක වෙච්ච සිදුවීමක් මම මේකට ඕනපූර්ණයක් හැටියට ගන්නම්. දරුවා පුංචි දරුවෙක් බංකුවකින් වැටුණා. අත දෙකට කැඩුණා. ඔහුගේ අත මෙතන තිබෙන කටු දෙකම කඩලා දෙපැත්තට මෙහෙම ගියා. එහෙම ගියාම අපේ සහායක පියතුමා රජිත පියතුමා ඒ දරුවාගේ අතින් අල්ලලා ඔහුට කරන්න පුළුවන් මූලික ප්‍රතිකාර කරලා මේ දරුවව ගෙනලා තියාගෙන ඉන්නකොට අම්මාව අපි ගෙන්නුවා. ඒ අම්මාව ගෙන්නලා අම්මට කිව්වම මේ දරුවව ස්පිතාලෙට අරන් යන්න කියලා. මේ අම්මා කිව්වා මම ගෙදර අරන් යන්නම් කියලා. පස්සේ හොයලා බලපුවාම කාරණාව වැටහුණා අම්මගේ අතේ සල්ලි නැහැ. මේ වගේ ගොඩාක් සිද්ධීන් අපි අතර තියෙනවා. මේ දරුවන්ට නොයෙකුත් ලෙඩ රෝග තියෙනවා. හැබැයි මිල මුදල් නැහැ ගිහිල්ලා ලොකු වෛද්‍ය පරීක්ෂණ කරගෙන මේ දරුවන්ගේ ඇස් පෙනීම, කන් ඇසීම, දත්වල තියෙන දුර්වලකම් ඒ වගේම ඔවුන්ගේ අද දවසේ අපි ලේ ගෲප් එක බැලුවා. මේ දේවල් ඔවුන් දන්නේ නැහැ. හදිස්සියක් වුණාම මේ වටිනාකම් ගොඩාක් එකතු කරගෙන තමයි අද මේ වෛද්‍ය සායනය සිදුුනේ. මේ දරුවෙකුට මම හිතන්නේ ඒක මිල කරන්න බැරි තරම් වටිනා දෙයක් ඔවුන්ගේ ජීවිතවලට ඒ දෙමාපියන්ට වෛද්‍යවරයෙක් ළඟට අරගෙන යන්නට බැරි අම්මලා වෙනුවෙන් මේ දරුවන් ළඟට ඇවිල්ලා මේ වෛද්‍යවරුන් කළ කැපවීම මම හිතන්නේ මේ දවසේ මේ මොහොතේ මා සඳහන් කළ යුතුමයි. ඒක මම දකින්නේ දරුවන්ට දුන්නු ලොකුම තෑග්ගක් හැටියට. මම හිතන්නේ ලෝක ළමා දිනේ අපි ගොඩාක් දේවල් හිතනවා. මේ ළමයි වෙනුවෙන් සතුටු කරන්න ඕන දේවල් ගොඩාක් හිතනවා. හැබැයි ඒ සතුට පිටිපස්සේ තියෙන ගොඩාක් දේවල් අපි දන්නවා වෙනත් න්‍යාය පත්‍රයන් කියලා. ඒ දරුවන්ගේ සතුට සමහරක් වෙලාවට తాවකාලිකයි. නමුත් ඒ දරුවන් වෙනුවෙන් යම් කිසි දෙයක් ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක ඔවුන්ගේ ජීවිතේටම ඒක වටිනා දෙයක් බවට පත් වෙනවා. වෛද්‍යතුමනි මම හිතන්නේ මේ වටිනාකම අද ඔබ මෙතනට ගෙනාවා, අපේ පල්ලියට ගෙනාවා, අපේ දරුවන්ට ගෙනාවා. මම හිතන්නේ අපි තව දේවල් කරනවට වඩා ඔබට කරන්න පුළුවන් දේවල් අසීමිතයි. ඒ කියන්නේ ඔබගේ වටිනාකම ඔබ වෛද්‍යවරයෙක් හැටියට තවදුරටත් අපේ ඉස්සර හිටිය හෙළ වෛද්‍යවරුන්ගේ ඒ වටිනාකම් ඔබ මම හිතන්නේ අපේ සමාජයට මුදා හරිනවා. මම හිතන්නේ මේ දරුවන්ට දුන්නු ඒ වටිනාකම මම හිතන්නේ දරුවන්ට විතරක් නෙමෙයි මුළු වෛද්‍ය ශාස්ත්‍රයටම ඔබ දුන්නු ආදර්ශයක් බවට පත් වෙයි. මම හිතන්නේ ඔබගේ කැපකිරීම, ඒ ඔබගේ ආදරය මම හිතන්නේ ඔබ මේ අපේ සමාජයේ ඔබ වටිනා දෙවි කෙනෙක් හැටියට ඔබපත් වෙයි. අපි දකින දෙවිවරු වෛද්‍යවරු කියන්නේ අපේ දෙමාපියන් වගේම අපේ ජීවිතත් එක්කම ඉන්න විශේෂම දායාදයක් අපිට ලැබිච්ච. ඉතින් ඔබ ඒ වටිනාකම ලෝකෙට පෙන්නපු දවසක් මේ දරුවන්ට දුන්නු ආදරයක් ඒකට ඔබ කරපු කැපකිරීම මම දන්නවා. ඔබගේ දවස විතරක් නෙමෙයි, ඔබගේ ශ්‍රමය විතරක් නෙමෙයි, ඔබගේ කාලය විතරක් නෙමෙයි, ඔබගේ පවුලත් එක්ක තිබිච්ච අද දවසේ තියෙන ගත කරන්න තිබිච්ච ඒ සෑම දෙයක්ම ඔබ කැප කරලා ඔබ ආවේ. මම දැක්කා වෛද්‍යතුමා පුංචි පුතාවත් අරගෙන ඇවිල්ලා ඉන්නවා. ඒක මං හිතන්නේ ඒ දරුවාට අද දවසේ තාත්තව අවශ්‍ය කරන දවසක්. අද අපි දකිනවා මාධ්‍ය තුලින් දරුවන්ට අම්මා තාත්තගේ සම්බන්ධතාවයේ අවශ්‍යතාවය ගැන කතා කරනවා. ඒ වෙළඳ දැන්වීම් වල
නැහැ. අද මම දැක්කේ වෙළඳ දැන්වීමක් නෙමෙයි. අද මම දැක්කේ ජීවිතේ ජීවත් කරන දෙයක්. ඒ දරුවත් එක්ක ඒ තාත්තා අද එතරට ආවා මේ දරුවත් එක්ක ලෝක ළමා දිනේ අනිත් දරුවන්ටත් වටිනාකමක් දෙන්න. මම හිතන්නේ අපි හැමෝටම ලොකු පණිවිඩයක් තියෙනවා. ළමයින්ට ලොකු පණිවිඩයක් තියෙනවා. දුවේ පුතේ ඔයගොල්ලන්ගේ ජීවිත වෙනුවෙන් ගොඩාක් දේවල් කරන අය අපිට හම්බ වෙනවා. නමුත් ගොඩාක් දෙනෙක් ඔබගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම මම හිතන්නේ හරි භයානක වෙනවා. ඒකේ ප්‍රතිඵල අපි ගොඩාක් විඳින්න ඉන්නේ. ඒ නිසා ඔබට ඔබගේ ජීවිතයට යහපතක් කරන්න පුළුවන්. ඔබේ ජීවිත වටිනාකමක් දෙන්නට පුළුවන් දෙයක් වෙතට ඔබ යොමු කරනවා නම් දෙමාපියනේ ඒ දරුවන් එක්ක එතනට යොමු වෙන්න. අද අම්මලා තාත්තලා මේ දරුවන් අරගෙන ඇවිල්ලා මේ වටිනාකම මේ දරුවන්ට දීලා මේ දරුවන්ට කවදාරි දවසක තේරෙයි අපිට මේ වගේ ළමා දිනයක මේ වගේ ලස්සන තෑග්ගක් ලැබුණා කියලා. මම හිතන්නේ උන්ට දුන්නු තෑග්ග අපිට මිල කරන්න බෑ වෛද්‍යතුමනි. ඔබගේ සේවය අපිට මිල කරන්න බෑ. අද දවසේ ඔබ කළ ඒ කැපකිරීම අනර්ගයි. දෙවියන් වහන්සේගෙන් ඔබට ලැබිච්ච තිලිනයක් දායාදයක් ඒ කැපකිරීම වෙනුවෙන් මම හිතන්නේ ඒ ඔබට දුන්නු හදවත ඒ ආදරයේ හදවත එය තව තවත් දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි කියලා මම කිතුණුවෙක් හැටියට මම දකිනවා. ඒක මම ලෝකෙටම කියනවා. මම මේ channel එක බලන ඔබටත් කියනවා වෛද්‍යවරයෙක් කියන්නේ අපේ සමාජයේ ඉන්න දෙවි කෙනෙක් කියලා. දිනේෂ් පියතුමනි ඔබතුමාට ගොඩාක් ස්තුතියි. ඔබතුමාටත් නිරෝගී සුවය මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මීසමට ඒ වගේම අපේ මම හිතන්නේ අපේ ආගමටම ලොකු භාග්යක් මෙවැනි පියතුමන් අපේ මීසම් වල සේවය කිරීම. ඉතින් ඇත්තරම සමහර මීසම් වල අපි ගොඩාක් මීසම් වලට ගිහිල්ලා තියෙනවා. මම කතෝලික කෙනෙක්ට අපි ගොඩක් දේවල් දකිනවා. ඉතින් සීමා සහිත සම්පත් යටතේ ඊටාමත් විශාල සේවාවක් මේ ගමට මෙතුමා දිනේෂ් පියතුමා සිදු කරනවා. ඉතින් පියතුමාට මම ජේසු පීඨයි කියලා කියනවා. ගොඩාක් ස්තුතියි පියතුමනි අද දවසේ මේ වැඩ ගොඩක් අස්සේ තමයි පියතුමා අල්ලගත්තේ මේ පොඩි කතා බහට. ඉතින් එයින් ඔබට පණිවිඩයක් අපි ලබා දුන්නා. ඒ පණිවිඩය ඔයගොල්ලෝ හිතවල ධාරණය කරගන්න නියම යහපත් ජීවිත ගත කරන්න. ඔබේ ආගම කුමක්වත් ඔබගේ භාෂාව කුමක්වත් ඔබ කොතන හිටියත් ඔබ කවුරුවත් ජේසුතුමා වගේ මේ දේ හිතේ දාහනය කරගෙන එකිනෙකාට උදව් කරන්න අමතක කරන්න එපා. ඉතින් අර පියතුමා කිව්ව වැදගත්කම මේ සමාජ ගොඩක් වාණිජ්‍යකරණය වෙලා තියෙනවා. වෙන අරමුණු තකා දේවල් ගොඩක් වෙලා ඉතින් ගොඩක් මුදල පසුබස යන නිලය බලය පසුබස යන සමාජයක් තියෙන්නේ. ඉතින් ඒ දේවල් හැමදාම අමතක කරලා බොහොම අව්‍යාජ ලෙස මේ සේවා කරන දිනේෂ් පියතුමාට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එක සූදානම් කිරීම මේක ඒ වගේම දිගටම බලලා මේ දේ සාර්ථක කරගන්න එතුමාගේ දර්ශන ඥාණය වැය කිරීම සම්බන්ධව. ඉතින් පියතුමනි ජේසු පීඨයි ගොඩාක් ස්තුතියි. අපි ආය පුළුවන් තරම් ප්‍රාර්ථනා කරනවා මේ වගේ වැදගත් වැඩසටහන් සමාජයට ගේන්නයි කියලා. අපේ දරුවන් ආරක්ෂා කරන අපේ දෙමාපියන් ආරක්ෂා කරගන්න පියතුමනි. මමත් හිතනවා අවසන් කොට මගේ වචන ඉතාමත් සීමිතයි. මේ කරපු කර්තව්‍යයට ස්තුතියි කියන්න. ස්තුතියි වෛද්‍යතුමනි. දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. තව තවත් ඔබගේ සහයෝගය එතුමන්ලාගෙන් ගන්නට මම හිතන්නේ මේකම හොඳ ආදර්ශයක් වෙයි ඔබට. ජේසු පීඨයි. තොප්පුව පිළිප්පිණිය විද්‍යාස්ථානයේ අද දිනේ පැවතුණු මේ වෛද්‍ය සායනය ඇතරම පුරෝගාමියා ලෙස කටයුතු කරනවා. මම එහෙම කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. මේකේ මූල බීජය තිබුණේ මීසන් සහායක පියතුමාන් රජිත පියතුමාට. ඉතින් පියතුමනි අද දිනේ බොහොම කාර්යබහුල දවසක් ඔබතුමාට මේ සංවිධානයේ කටයුතු එක්ක ඔබතුමා ඇතරම අද මම දෙයක් විශේෂයෙන්ම දැනගන්න අද එකතු කරගත්තා. ඒ තමයි පියතුමනි ලෝක ළමා දිනේ හරි ලස්සන දෙයක්. ඒ ලස්සන දිනේ තවදුරටත් මේ ලෝකෙට ලස්සන ගන්න මීසම විතරනේ මේ මීසමෙන් එළියට යන ලොකු පණිවිඩයක් තියෙනවා මේ වෙලාවේ. ඒ සම්බන්ධව ඇත්තටම මම ඔබතුමාගෙන් දැනගන්න කැමති අද දවසේ මේ පුනර්ජීවයට මේ ජීවමාන මේ ගතියට ඔබතුමාගේ විෂන් එක ඔබතුමාගේ දැක්ම අපේ channel එක බලලා කියන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් ආසයි. මුලින්ම හැමෝටම සුබ දවසක් ජේසු පීඨයි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී මුලින්ම ස්තුතිවන්ත වෙන්නට ඕනේ දෙවි මහෝත්තමයන්න් වහන්සේට අපිට හොඳ කාලගුණයක් ලබා දීම පිළිබඳව මේ මාසය පටන් ගැනීමත් සමග මේ උතුම් කර්තව්‍ය හොඳින් කර ගැනීමට උන්වහන්සේ පිහිටුණා. ඒ වගේම අද දවසේ මේ සඳහා මූලිකවම හැම දෙයකටම පිටුපස සිටීමෙන් මගේ මේ සංසේවක පියතුමා ගරු දිනේෂ් පියතුමා මේ වගේම මේ සඳහා උරෙන් උර ගැටෙමින්
මාත් එක්ක ලොකු දෙයක් කරා ජොන්සල් සහෝදරයා. එයා තමයි කිව්වා ෆාදර් අපි මෙහෙම කරමු. මම කිව්වා හරි රෙඩි අපි කරමු. එතකොට මට කිව්වා හොඳ බුලට් එකක් ඉන්නවා ෆාදර් ડોක්ටර් නාමල් ඕනම දෙයක් කරයි අපි කිව්වොත් කියලා. ඉතින් ඒකට මුලින් ස්තුතිවන්ත වෙන්න ඕනේ නාමල්. ඒ දේ ලොකු දෙයක් වුණා අපේ මේ දරුවන්ට. මම දැන් ඇත්තටම කිව්වොත් ඔබ දකිනවා ඇති විවිධ තැන්වල විවිධ උත්සව ලෑස්ති කරලා තියෙනවා. දැන් මම මේ ප්‍රදේශයේ ඉද්දී බීච් ඒරියා එකේ ඉද්දී පවා දරුවන්ට මියුසිකල් ෂෝස් ඒ වගේ විවිධ දේවල් ලෑස්ති කරලා තියෙනවා. හැබැයි මේ එක දෙයකටවත් වඩා අද මේ පිරිස මෙතන ඉන්න මේ හැම දොස්තරවරයෙක්ම හැම තරුණ තරුණියෙක්ම අද මහන්සි වුණේ මේ දරුවන්ට අනාගතයට දරුවන්ගේ ශරීරයට දරුවන්ට වඩාත්ම වැදගත් දෙයක් දෙන්න. ඒ දේ කාටවත් දෙන්න බෑ. මුදල් වලින් ගත්තොත් ඒකට ලොකු වියදමක් යනවා. මේ ගොඩාක් අපේ ප්‍රදේශයේ ඉන්නේ දොස්තරතුමනි ගොඩාක් මෝල් වල වැඩ කරන අපි කියනවා ගඩොල් උළු වැලි මේ වගේ දේවල් වැඩ කරන ළමයි ඉන්නේ. ඉතින් දරුවන්ට ලොකු දෙයක් මේක සමහරක් වෙලාවට පේන අයට වෙන්න පුළුවන් අපිට කරන්න පුළුවන් මේක මොකද්ද කියලා. හැබැයි මේ දරුවන්ට මේක ගොඩාක් වටිනවා. ගොඩාක් වටිනවා. මොකද මේ දරුවන්ට මේ රෝග විනිශ්චය, ඒ වගේ මේගොල්ලන්ට ප්‍රතිකර්ම, ඇස් පිළිබඳව, ඒ වගේම දත් පිළිබඳව, ඒගොල්ලන්ගේ ලේ පරීක්ෂාව හැම දෙයක්ම ඔබ නොමිලේ කරේ. ඔබ නොමිලේ කරේ. ඉතින් ඒක මේ දරුවන්ට ගොඩක් වටිනවා. ඒක නිසා ඔබ කළපු කාර්යය අද වගේ දවසක මේ වෙද්දි ගොඩාක් දොස්තරවරු නිවාඩු පාඩු ඉන්න දවසක් වෙන්නත් පුළුවන්. ගොඩාක් අය පවුලත් එක්ක විවිධ තැන්වල යනවා පුළුවන්. ඒ අය හොඳයි. ඒක වැරදක් නෙමෙයි. හැබැයි ඒක කැප කරමින් ඔයගොල්ලෝ දාවේ මේ අපේ දරුවන්ට ඕගොල්ලන්ගේ කැපවීමෙන් දරුවන්ට ලොකු දෙයක් කරන්න. ඒ දෙයට ගොඩාක් ස්තුතියි. ගොඩාක් ස්තුතියි. බලන් ඉන්න ඔබ මේ අවස්ථාවේදී හිතවත් සහෝදර සහෝදරියනි ඔබට ඔබේ බලන්න අද වගේ දවසක නිවාඩු දවසක ඔබ මොනවද කරලා තියෙන්නේ? ඔබ මොන හරි සමාජ සේවයක් ඔබ අතින් වුණාද? පුංචිම හරි දෙයක් පුංචිම කෙනෙක්ට කරාද? මහ ලොකු දේවල් කරන්නට ඕනේ නැහැ. ඔබේ තියෙන ටැලන්ට් ඔබේ තියෙන දක්ෂතාවත් එක්ක. බලන්න මේ දොස්තරවරු මොනවද කරේ? ඔවුන්ගේ තියෙන හැකියාවෙන් වෙලාවක් දුන්නා. ඒ වෙලාව මේ දරුවන්ගේ ජීවිතේම වුණා. මේ දරුවන්ට ජීවිතය දරුවෝ පොලිමේ දරුවෝ ගොඩාක්. ඇයි මේ? ඒගොල්ලන්ට දැනුණා යම් කිසි දෙයක් ජීවිතයට ගන්න තියනවා කියලා. බලන්න ඔබ මේ දවසේ අද වගේ දවසක ලෝක ළමා දිනය සමරන දවසක දරුවෙක්ට හරි එහෙම නැත්නම් පුංචි කෙනෙක්ට හරි මොන හරි දෙයක් කරාද? ඔබ කරේ නැත්නම් තවම ඔබ පරක් වුණා. ඒකට දවසක් පටික්ලර් තියෙන්න ඕනේ නෑ ඩොක්ටර්. ඔබට අද බැරි වුණත් ඔබ බලන්න ඔබට පුංචි දයාවේ සේවාවක් එහෙම නැත්නම් ඔබ මූල්‍යමය වශයෙන් හෝ ශාරීරික වශයෙන් හෝ උදව්වක් දෙන්න පුළුවන් නම් එයයි වැදගත්කම. ආගමක්, ජාතියක්, කුලයක් අපිට නැහැ. අපි හැමෝම ඔක්කොමල්ලගේ ලේ චෙක් කරාම මෙතන හැමෝගෙම තියෙන්නේ රතු ලේ. වෙන එක ලේයක්වත් නැහැ. ඔක්කොම ශ්‍රී ලාංකික මාතාවගේ දරුවෝ අපි. එහෙනම් ඔබටත් ආරාධනා කරනවා මේ channel එක බලලා හැමෝටම පුංචි දෙයක් කරන්න. ඒ ජීවිතාන්තය දක්වා මතක හිටින්න. රයිත් බෙදුනේ මම දැක්කව දෙයක් තමයි ඔබතුමා බොහොම විනෝදයෙන් සහ ආදරෙන් සහ බොහොම ලයන්විතව මේ ගමේ ජනතාවත් එක්ක කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා හැම එක්කෙනෙක්ම බොහොම යන රිද්මයක් මම දැක්ක මේ පොඩි වෙලාව තුළ. බෙදුනේ ඇත්තටම දුකයි මට ආරංචි වුණා ඔබතුමා දැන් අවුරුදු දෙකමාර මේ මිස මේ සේවය කරලා දැන් වෙන මිසෙමකට ඔබතුමා යොමු වෙන්න යනවා. ඉතින් මම හිතන්නේ ගමට ලොකු පාඩුවක් වෙයි. නමුත් මොන දේ වුණත් මම ඇයිච්ච තව චූටි දෙයක් තමයි මේ පොඩි දුවෙක් දැන් පොඩට කලින් ඇවිල්ලා කිව්වා මේ ඔබතුමා අහපුවම what do you want to be in the future මොනවද දරුවාගේ ambition එක කිව්වම මට සින්දු කියන්නේ මට සිංහ කෙනෙක් වෙන්න ආසයි. ඇත්තටම ඒක මගේ හිතත් බොහොම හෙල්ලුණා මේ අනේ මේ දරුවා දොස්තර කෙනෙක් වෙන්න කියන්නේ මම දොස්තර කෙනෙක් හදන්නේ. නමුත් ඒ ළමයාගේ චින්තන රටාව වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ ඇත්තටම ඒ වගේ දේවල් කියන ළමයි අපි අගය කරන්න ඕනේ. ඒගොල්ලන්ට ගොඩක් ඉතින් මේ channel එක බලන මොහොතේ අද දිනේ විශේෂයෙන්ම ළමා දිනේ දවසේ දෙමාපියන්ට වගේම දරුවන්ටත් විශේෂ පණිවිඩයක් අවශ්‍යයි. මම කැමතියි ඔබතුමාගේ කටහඬින් දැනගන්න ඇත්තටම ඔබතුමාගෙන් මොකක්ද ඒක අපිට කියන්න පුළුවන්. ඇත්තටම ඔබ දකින්න ඇති අත්දැකීම අපි මේ ප්ලෑන් කරලා කරපු දෙයක් නෙමෙයි. දරුවගෙන් ඇහුවා පුතේ ඔයා මම දොස්තරලා පෙන්නලා ඇහුවා ඔබට කෙටියෙන් කියනවා නම් සිද්ධිය දොස්තරලා පෙන්නලා ඇහුවා අපේ ආදරේ පුංචි දරුවෙක්ගේ පුතේ ඔයා කවුරු වෙන්නද කැමති? දොස්තර කෙනෙක් වෙන්න කැමති. මොකද හොඳ ටැලන්ට් තියෙන හොඳ දක්ෂ දරුවෙක් පුංචි දරුවෙක් 4 වසරේ ගත්තේ කටටම කිව්වේ I want to become a singer. මම බැලුවා ඔච්චර ටැලන්ට් තියාගෙන මෙහෙම තියාගෙන හැබැයි ඒ තමයි අධ්‍යාපනය විය යුත්තේ. Taman කැමති දේ තමන්ගේ නිදහස් කැමැත්තෙන් තෝරා ගැනීම.
දරුවා පුංචි වුණත් දරුවා කිව්වා තමන්ගේ කැමැත්ත. දැන් මොකද්ද වෙන්නේ බොහෝ වෙලාවට අම්මලා ඔළුවට දානවා පැක් එකක් දානවා පුතේ ඔබ මේක වෙන්න ඕනේ. පුතේ ඔබ මෙතන යන්න ඕනේ. මේ චිප් එක දානවා දරුවා කැමති හෝ අකමැති දරුවට මේකට යන්න ඕනේ. දරුවා කැමැත්තෙන් මේක කරන්නේ. ඊට පස්සේ අපි කියනවා දරුවට ස්ට්‍රෙස්, දරුවට ડિප්‍රෙෂන්, දරුවා විවිධ රෝග, දරුවා දෙමව්පියන් කියන දේ අහන්නේ. හැබැයි අපි මුල දන්නේ මේ දරුවගේ ඔළුවට දාලා තියෙන දෙමව්පියන්ට ඕන දේ. දරුවට ඕන දේ නෙමෙයි. හැබැයි අපි දරුවව අපි නිදහසේ දරුවන්ට හරි දේ කියලා දෙනවා නම් ආදරය කරනවා නම් දරුවා පවා හරි මාර්ගයට යනවා. ඒකයි දරුවා කිව්වේ by the father I will become a singer. එයාගේ තියෙන ආසාව and she will do that surely because she is capable of doing that. ඉතින් එන්නේදී දෙමව්පියන් මේක බලලා ඉන්න දෙමව්පියෝ ඉන්නවා නම් දෙමව්පියන් ඔබටත් කියන්නේ දරුවාට නිදහසේ ගයිඩ් කරන්න දරුවාට උදව් වෙන්න. හැබැයි ඔවුන්ගේම මාර්ගයක් හොයාගෙන ඔවුන්ට යන්නට ඔබ උදව් වෙන්න. ඔබේ මාර්ගය ඔබ කැමති මාර්ගයේ ඔවුන්ව යවන්න තල්ලු කරන්න එපා. ඒගොල්ලන්ට මාර්ග පෙන්වන්න මේ මාර්ග තියෙනවා. ඔබ කැමති මාර්ගයක් ඔබ තීරණය කරන්න කියලා උදව් වෙන්න. එයයි මගේ පණිවිඩය. මම වීරවිනි. ඉතින් මටත් ගොඩක් සන්තෝෂයි මේ අවස්ථාවේ මේ මීසමට ඇවිල්ලි වෙලා මේ ආකාරයෙන් දෙයක් මේ හැමෝම එකතු වෙලා එක්කාසු වෙලා කටයුතු කරන්න ලැබීම සම්බන්ධ ඉතින් මම මේ අවස්ථාවේදී ස්තුතියි කියනවා සංවිධානක මණ්ඩලයට ඒ වගේම පියතුමාටත් මේ වගේ වැදගත් දෙයක් අද වගේ වැදගත් දිනයක සංවිධානය කිරීමද වේදමනි ජේසුපීටයි ඔබතුමාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදී මේ වගේ විශේෂ වැඩකට ඔබතුමා යන මීසන්වල මේ ආදරේ පතුරවන ඔබතුමාට පිටලා දෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිටත් සුබ පතනවා ඔබ පැමිණි සෑම අපගේ දොස්තර මහත්මයෙකුටම ඒ වගේම පැමිණියේ සෑම තරුණ දරුවෙක් වැඩිහිටි හැමෝටම මේ කාලය කැප කරමින් වැය කරමින් මේ උතුම් කාර්යයක් කරන්න මේවා තමයි කරන්නට ඕන දේවල්. අපිට විවිධ දේවල් විවිධ අය විවිධ Facebook ඒ වගේම විවිධ YouTube මාධ්‍ය තුලින් විවිධ දේවල් කරලා ප්‍රචාරණය කරගෙන බලාපොරොත්තු වෙන්නේ. ප්‍රසිද්ධිය බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මෙන්න කරන්න ඕන දේවල්. මේවා තමයි ඔබට ප්‍රසිද්ධියක් නොලැබුණා ඔබට අනිවාර්යෙන්ම අපි අදහන ඔබ අදහන ආගම තුල ඔබට ඔබේ පවුලට ඒ ආශිර්වාදය ලැබෙනවා. එයයි මගේ ප්‍රාර්ථනාව. හැමෝටම එහෙනම් ජේසුපීටයි බුදු සරණයි. ඉතින් ලෝක ළමා දිනේ මේ වගේ විශේෂ කටයුත්තක් සංවිධානය කරන්න මේ වගේ කටයුත්තක් ඕගනයිස් කරගන්න මේ අවස්ථාවේදී වැඩිපුර මහන්සි වෙච්ච ප්‍රධාන සංවිධායක එමෙන්න ප්‍රධාන නියමුවා අද මම මේ වෙලේ සම්බන්ධ කරගන්නවා. ඉතින් මේ වැඩසටහන වාස්තේ ගොඩාක් කාර්යබහුල වෙලාවකයි මම ආර් ජොන්සන් මහතාව සම්බන්ධ කරගන්නේ මේ වගේ කටයුත්තක් මෙතුමාට නොකරින්නත් තිබුණා. අද දවසේ බොහොම නිවාඩු දවසක් තමන්ගේ පවුලත් එක්ක තමන්ගේ දරුවොත් එක්ක නිදහසේ බොහොම විහිළුවෙන් තහලුවෙන් ගත කරන්න තිබිච්ච වෙලාවක මේ වගේ වැඩ ගොඩක් දාගෙන මේ දුව කැරක්ටර් ඉන්න වෙලාවක ඉතින් ජොන්සන් මහතා ඇත්තටම මොකද්ද මේ වගේ වැඩසටහනක් කරන්න මේ වගේ යහපත් දෙයක් කරන්න ඔබතුමාට හේතුපාදකුනේ මොකද්ද මේ වගේ දෙයක් කරන්න හිතුනේ ඇයි මේ වගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම ડોક્ટર නාමල් මේක ලොකු සීනයක් ලොකු බලාපොරොත්තුවක්. මොකද අපි නිරන්තරයෙන්ම යාළුවම් වෙනවානේ. එතකොට මගේ යාළුවෝ කියන්නේ ඉන්නේ ඔක්කොම ડોක්ටර්ස්ලා MLTලා වගේම ඒගොල්ලෝ මගේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා. එතකොට මම එක දවසක් සති දෙකකට කලින් අපි ළමා දිනේ වෙනුවෙන් මොනවද මේ වගේ දවසක අපෙන් විය යුත්තේ කියන එක මම පොඩි අයිඩියා එකක් ගත්තා. ඒ වෙලාවේ මේ මගේ යාළුවෝ කණ්ඩායම කිව්වා මේ අපි මොනාරි කරමුකෝ කියලා. මං කිව්වා එහෙනම් එකපාරටම මගේ පල්ලියේ දහම් පාසල් වෙනුවෙන් මොනාරි වැඩක් කරන්න ඕනේ. මුල්ම වැඩ මගේ. එහෙම කියලා කියපුවම එක සිතින්ම හැම යාළුවෙක්ම කැමැත්ත ප්‍රකාශ කර නියම වැඩි. ළමයි වෙනුවෙන් ළමා දිනේට එදාට වැඩිහිටි දිනෙත් වෙනවා. එතකොට අපි දෙගොල්ලන්ට කෙසේ වෙතත් අපේම දරුවන්ට මොනාරි සෙටප් කරන්න ඕනේ. සාන්ත පිල්මේරි දේවස්ථානයේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි දහම් පාසල් 3ක් පැවැත්වෙනවා. ඒත් එක්කම මගේ යාළුවෝ මට ප්‍රකාශ කර විදියට අවසරය දුන්නු ආකාරයට මම ගරු මීසම්පාලක පියතුමා වන දිනේෂ් ප්‍රනාන්දු පියතුමාගෙන් අවසරය ගත්තා. ඒත් එක්කම රජිත ලියනගේ පියතුමාගෙනුත් අවසරය ගත්තා. අවසරය ගන්න කලින් මම මුලින් ඇහුවා පාද මගේ යාළුවෝ එක්ක මම මේ වගේ පොඩි ප්ලෑන් එකක් තියෙනවා වැඩසටහනක් කරන්න පාද මොනවද කියන්නේ කියලා. එතකොට මම මුලින්ම ගිහිල්ලා විමසුවේ ගරු රජිත ලියනගේ පියතුමාට. එතකොට එක සිතින්ම එක පාරටම නියම වැඩ. අපි මේ වගේ වැඩක් තමයි කරන්න ඕනේ. එතකොට මට දුක හිතුණා. පාද පළවෙනිදා
අපේ පල්ලියෙන් සමුගන්නවත් එක්ක නමුත් මම බැලුවා හරි ෆාදර් මේ දිනේට මේ කොහොමද මේ වැඩේට මට අවසරෙත් එක්කම කැමැත්ත දුන්නානේ මේ වැඩේ අනිවාර්යෙන් කරනවා ළමයි 1000ක් නෙමෙයි 2000ක් හිටියත් මගේ යාළුවෝ කිව්වා කරනවා කියලා මොකද දැන් එදාට අවසරය දෙන දවසේ මම හිතාගත්තා ડોක්ටර්ස්ලා මදි වෙයිද නැහැ එතකොට ડોක්ටර්ස්ලා 13ක් විතර ඉන්නවා අපේ සුග ටීම් කියලා කණ්ඩායමක් ඉන්නවා ඒකේ ඉන්නේ තනිකර MLTලා ડોක්ටර්ස්ලා ගත්තොත් එහෙම ડોක්ටර් දීපාල් ජයමා අසේල ෆෙනෑන්ඩෝ MLT නිගම්බු බේස් හොස්පිටල් එකේ රණවීර ගම්මගේ MLT මීගමු මූලික රෝලේ රනිල් ප්‍රදීප් ඒත් එක්කම ආරෝග්‍ය ලැබ් එකේ සුරංග ගුණවර්ධන මේ සමග මම ප්‍රධානවම මේ ආරාධනා කළේ ડોක්ටර් නාමල් ડોක්ටර් නාමල් කියන්නේ දරුවන් වෙනුවෙන් කැප වෙලා ඕනම දෙයක් ඉදිරිපත් වෙලා කොවිඩ් කාලේ පුරාවට ડોක්ටර්ගේ වැඩසටහන් පාසල් වෙනුවෙන් කරපේවා එමට අපි ඒකට ගරු කිරීමක් වශයෙන් මම ආරාධනා කරා ડોක්ටර් නාමල්ව. ඒකට මේ වෙලාවෙත් මම ස්තුති කරනවා ડોක්ටර් නාමල් කියන්නේ කාර්යබහුල කෙනෙක්. මේක මූලික රෝලේ කාර්යබහුල කෙනෙක් වුණාට මගේ ආරාධනය පිළිගෙන ශනිකව එකපාරම මට කැමැත්ත දුන්නා. ඒකට මේ වෙලාවෙත් මම ડોක්ටර් නාමල්ට ස්තුති කරනවා. ඒත් එක්කම ડોක්ටර් ෂෙනුකා ෆෙනෑන්ඩෝ ડોක්ටර් ජෙගන් එතකොට ડોක්ටර් සීලන් ගමේම ડોක්ටර් කෙනෙක් මේ වගේ තව MLTලා ගත්තොත් එහෙම තවත් කීප දෙනෙක් හිටියා හැමෝගෙම නම් කියන්න මේකට කාලෙ මදින්ද මම මේ වෙලාවට ඒක පසුවට දාගන්නවා මේ වගේ වැඩක් කරන්න මට ආසාව තිබුණේ අද ඊයේ නෙමෙයි මම මොකද ලයන්ස් ක්ලබ් මෙම්බර් කෙනෙක් එතකොට මම හිටපු ප්‍රෙසිඩන්ට් කෙනෙක් ඒ අතර මට හිතුණා මේක කවදාරි මම කරනවා වැඩසටහන් පිට කියන්නේ වෙනත් ගම් වලට ගිහින් කරනවා වෙනත් ප්‍රදේශ වලට දිස්ත්‍රික් මට්ටමේ හරි ඒ පළාත් මට්ටමින් මේම කරන වැඩවලට ඇයි බැරි මගේම ගමේ මගේම මීසමේ මගේම පල්ලියේ මගේ දරුවෝ යන තැන මට එදා තිබුණා ළමා දින වෙනුවෙන් මගේ දරුවෝ ටික අරගෙන කොහරි දුරකට යන්න නමුත් ඒක කැපකීම් කළා. නමුත් හැම අවුරුද්දෙම අපි වෙන තැන් වලට ගියාට මේ අවුරුද්දේ මම ළමයින්ට කිව්වේ නෑ පුතේ. මම මේ අවුරුද්දේ ඔයගොල්ලෙක් ඉන්නවා. නමුත් මේ මීසමේ අනිත් ළමයිත් එක්ක. එහෙම කියලා මම ලොකු වැඩ කොටසක් කියලා දැනගෙන මම මේක බාරගත්තා. මේ අභියෝගය කියන ඒවාට මම කැමතියි. ඒ හින්දා මම මොනවද කරේ මේ අභියෝගේ මම කොහොම හරි කරනවා කියලා ළමයි 1000ක් කියන්නේ පොඩි ගාණක් නෙමෙයි. MLTලා 10ක් ડોක්ටර්ස්ලා 20ක් හිටියත් කාලෙත් එක්ක මදි. මොකද හොඳම කාලේ කිව්වට උදේ වරුවල ඒක ඉවර කරන්න පුළුවන්. නමුත් මේ කාලෙත් එක්ක අපිට හරි අපහසුතාවයක් වුණා. නමුත් මේ වෙලාවේදී කිසිම ડોක්ටර් කෙනෙක් අපිට මග ඇරීමක් සිද්ධ වුණේ නැහැ. ඒ වගේම මේ වෙලාවේ මම මතක් කරන්න කැමති ડોක්ටර් චානක නිලන් දන්ත සායනයේ සම්බන්ධව ස්පෙෂලිස්ට් කෙනෙක්. එයා කාර්ය බහුල වුණාට එයාත් මේකට ඉතා කැමැත්තෙන් මට සහයෝගය දුන්නා. ඒත් සමග ඇස් පරීක්ෂා කිරීම සඳහා ධනවර්ධන මාතා මේකට උපරිම සහයෝගයක් දුන්නා. මට අමතක කරන්න බැරි තවත් පිරිසක් තමයි ඒගොල්ලෝ. මේ වගේ වැඩසටහනක් කරන්න ලේසි පාසු කාර්යයක් නෙමෙයි. නේද ડોක්ටර් නාම? ඔව්. ජෝස මම දන්නවා දැන් ඔයා සෑහෙන දෙයක් අපිට පැහැදිලි කරලා දුන්නා මේක සති ගානක් තිස්සේ මාස ගානක් තිස්සේ කුඩා කණ්ඩායමෙන් ඇතිවෙච්ච පොඩි කතා බහකින් තමයි මේ සොඳුරු සිද්ධිය අද මේ අවස්ථාවේදී මේ ආකාරයෙන් විකාශනය වෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් කරන්න මම කියන අපි විහිළුතාවයෙන් කතා කරනවා වගේ වැදගත් දේවල් කතා කරලා ඒවා මේ ආකාරයෙන් ඇත්තටම සාක්ෂාත් කරගන්න යථාර්ථයක් බවට පත් කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක අපිට ලොකු පයින්ඩයක්. අපි කොච්චර විහිළුතාවරු කරත් යාළුවෝ කොච්චර එකතු වුණා සමහරට හොඳ දෙයක් කරන්න අපි එකතු වෙනවා සමහරට ටිකක් අඩුයි. ඉතින් මේක ඇත්තටම අපිට මේ අවස්ථාවේ මේ සමාජයට නායකත්වයක් මේ සමාජයට පෞරුෂත්වයක් අවශ්‍ය හොඳම කාලයක් මේක. ඇත්තටම මේ කොරෝනා වසංගතයත් එක්ක ගොඩාක් දේවල් අපි අහන්න ලැබෙනවා. ගොඩාක් වැරදි මතිමතාන්තරත් එක්ක මිනිස්සු ගොඩාක් කලබල වෙනවා. ඉතින් නියම නායකත්වයක් මේ රටට අවශ්‍ය කරන මොහොතක් මේ වෙලාව. ඉතින් ඒ ආසේ ළමයින් වෙනුවෙන් මේ ආකාරයේ වැදගත් වැඩක් කරන්න යොසල් මහත්තයා මේ විදියට සංවිධානශීලීව කටයුතු කිරීම සම්බන්ධව මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. එමෙන්න මේ වගේ දෙයක් තනියම ඔබතුමාට කරන්න බෑ. ඔබතුමාට මේ වෛද්‍ය කණ්ඩායමක් එකතු වුණා. ඒ වගේම තව කාර්ය සහායන්ට ඇතරම ගොඩාක් දෙනා අපි මේ තරුණ සමිතිය වගේ පියතුමාලා ගන්න කරලා හැමදේම මේ කොහොමද මේක මේ ආකාරයෙන් සාක්ෂාත් කරගන්න ඔබතුමාට උදව් වුණ අනිත් අය පොඩ්ඩක් අපි මතක් කරලා මම හිතන්නේ ඒගොල්ලන්ට ඒක ප්‍රයෝජනක් වෙයි. ඔව් ડોක්ටර්. මේ වෙලාවේදී මම මුලින්ම මතක් කරන්න ඕනේ ගරු පියතුමාලා දෙන්න.
කරු දිනේෂ් ෆෙනෑන්ඩෝ පියතුමාවත් රජිත ලියනගේ පියතුමාවත් මේ වෙලාවේ අමතක කරන්න බෑ. මේ දෙන්නාගේ කැමැත්ත නැතුව මට මේ වැඩේ කරන්න බෑ. ඒත් සමග ෆාදර් රජිත එක මං කිව්වා මේක මේ තනියම කරන්න යන්නේ. ෆාදර් කියපුවාම ෆාදර් කිව්වා ඔයාට තනියම පුළුවන්ද කියලා. මං කිව්වා නෑ ෆාදර් මගේ යාළුවෝ පිරිසක් ඉන්නවා වෙනමත් ඒගොල්ලන්ව දාලා ඊට වඩා හොඳ නැද්ද තරුණ අපේ යූත් එක යූස් කරාගත්තොත් කියලා පාවිච්චි කරා. මං කිව්වා නියමයි ෆාදර් ඉතින් මං හිතුවා නමුත් කැමැත්ත ගන්න ටිකක් අපහසුයිනේ. තරුණ කට්ටිය මේ වෙලාවේ ඉතින් ඉන්නවා ඒගොල්ලෝ කාර්යබහුලයි. ඊට පස්සේ ෆාදර් කිව්වා මට මතකයි මේ යූත් එක අරන් මේ වැඩේ කරන්න කියලා. මං හිතා කැමැත්තේ මොකද මගේ තරුණ කාලෙත් ඔය වගේ දේවල් වලට සම්බන්ධ වුණේ ඉඳ ඒගොල්ලන්ටත් මේක ලොකු වැදගත්කමක් වෙයි කියලා යූත් එක සම්බන්ධ කරාගත්තා. ඒත් එක්කම මට මේ වෙලාවේ අනුග්‍රහය කටයුතු සඳහා ડોක්ටර් සීමිත පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ව මට මේ වෙලාවේ අමතක කරනවා ඒගොල්ලන්ව. මොකද ගමේ බේකරි එකක් තියෙනවා ඇන්ටන් බේක් හවුස් කියලා. ඒකේ අධිපති වේදනායක මාතා. මම මේක එතුමාගේ ඉල්ලීමක් කළේ නෑ. එතුමා ආරංචි වෙලා මගින් ඇවිල්ලා ඔයා ආයේ පරණ විදියට වැඩක් කරන්න යනවා නේද? ඇයි මාව අමතකුනේ කියලා. මං කිව්වා නෑ. මං එන්නේ හිටියේ. මොකද එතුමා කිව්වා ළමයි කීයක් ඉන්නවද කියලා. මං කිව්වා ළමයි 10ක් ඉන්නවා. ඒගොල්ලන්ට මේ මොනාරි කරන්න පුළුවන්ද උදේ ආහාර වෙනුවෙන් මොනාරි කරන්න පුළුවන්ද කියලා. මොකද අපේ වැඩසටහන නැස්තේ ඒගොල්ලෝ වාඩිලා ඉන්න වෙලේ ඒක තමයි. මොකද කාලේ වැඩි යන්නේ ඉන්න බඩගින්නකොත් එනවනේ. ඉතින් අර ජේසුස් වහන්සේත් අර කෑම දීලානේ දේශනාවක් කළේ කන්දෝඩ දේශනාවේදී. අන්න ඒ වගේ මම මේක ඕකේ එක දුන්නා. එතකොට එතුමා බනිස් අපිට 1174 බනිස් ප්‍රමාණයක් දුන්නා. ඒ එතුමාගේ ඉතා වටිනා කාලය මුදල් ඔක්කොම වැය කරලා කැමැත්ත දීපයකට මම මේ වෙලාවේ ස්තුති කරනවා. ඒ වගේ. ඒත් එක්කම සැපිට් මවුස් එකේ අමල් ෆෙනෑන්ඩෝ කියන්නේ ඕනම දෙයකට ඉස්සරහට ඇවිල්ලා ඉදිරිපත් වෙලා උදව් කරන කෙනෙක්. අමල් ෆෙනෑන්ඩෝ මහත්මයා කේටරින් සයිට් එක මට උදව් කළා. එතකොට මේ ළමයි 10කට බීම සප්ලයි කරන්න ඉෂාන් ලයනස් අධිපති ධම්මික මහතා මේ වෙලාවේ මට කිසිසේත් අමතක කරන්න බෑ. ධම්මික මහත්තයා කියන්නේ ඕනම වෙලාවක මම මොනවා හරි කරොත් මට උදව් කරන්න ඉදිරිපත් වෙන අධිපති ඉෂාන් ලයනස් මහත්තයා. මට අමතක නොකර ඒක කියන්න ඕනේ. ඒ සමග වැලිසර රොයි ටෙක්සයිල් එක රොයි මහත්තයාව රොයි ටෙක්සයිල් එකේ අධිපති රොයි මහත්මයාවත් මේ වෙලාවේ විශේෂ මතක් කරනවා. ඒත් එක්කම අපිට බන්දුල සෝමපාල ස්ටෝර්ස් එකේ නිශාන්ත බන්දුල මාතාවත් නලනි මහත්මිය. එතකොට අපි ආයුර්වේද වෛද්‍ය රොයිස්ටන් ක්‍රූස් පුල්ලේ මහත්තයාවත් මේ වෙලාවේ අපි අමතක කරන්නේ. මෙතන මම සමහර අය ඉන්නවා මට නම් නොකී යන්න බැරි වෙච්ච අය. මම විශේෂයෙන්ම ස්තුතියක් කරන්න ඕනේ ડોක්ටර් මගේ බිරිඳට. මම මේ වැඩසටහන වෙනුවෙන් පාන්දර 2:00 වෙද්දි ඇරගෙන මං වැඩසටහන අදද්දි එතකොට වයිෆයි ඉල්ලා මට තේකුත් දීලා කිව්වා මේම නිදි මරනවාද ඒට උදේ නැගිටලා වැඩ කොටසක් කරන්න තියෙනවානේ අන්තිමට ඔයාට මෙඩිකල් කරන්න වෙයි කියලා ඉනායලා එහෙම කියලා මට ඒ වෙලාවෙත් සායුණා. ඒ වගේම සුපර් ටීම් එකේ හැම බිරිඳක්ම මේකට උදව් කළා. වචනෙන් හරි මොකද ඒගොල්ලන්ගේ කැමැත්ත නැතුව අපි හැමෝටම මේ වැඩේ කරන්න බෑ. එතකොට මම කිසිසේත්ම අමතක කරන්නේ නැති කොට්ටාසයක් තමයි සුපර් ටීම් කණ්ඩායමේ ડોක්ටර්ස්ලාගේ එම්එල්ටිලාගේ අපේ යාළුවන්ගේ බිරිඳවරු. ඒගොල්ලොත් මේකට ලොකු සහයෝගයක් දුන්නා. ඒත් එක්කම මේකේ ඇනවුන්ස්මන්ට් එක දෙන්න. ඒ මල්ලියාව hier රැය ගිහිල්ලා තමයි කතා කරේ. එයාටත් මේ වෙලාවේ මම විශේෂ ස්තුතියක් කරනවා. ඒත් එක්කම අපිට මේ ෆොටෝග්‍රැෆි ෆොටෝස් වලට අශේන්ට ස්තුතියක් කරන්න ඕනේ. අශේනොත් මේ එදා ලැබිලි තියෙනවා. ඒ කියන්නේ ෆස්ට් ඕලි කමිනියන් තියෙනවා, පාටි තියෙනවා. ඒවත් චුට්ට ඒතන්ටත් යනවා මෙතනටත් යනවා. එයාගේ හෝලියක්මත් දාලා මේ වැඩේ මට ලස්සනට කරන්න සහයෝගය දුන්නා. මම හිතනවා මට තවත් කාවාරි අමතක වුණා නම් එතනදී මට සමා වෙන්න කියලා.
මේ සියලු දෙනාම මට සහයෝගය දුන්නේන්ද අද දවසේ වැඩසටහන මට ලස්සනට කරන් යන්න පුළුවන් වේවි කියන චේතනාව. ඒ වගේම මේ වෙලාවේ මම ආදරෙන් මතක් කරනවා කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති සේනික ජයකොඩි මහත්මයාව මේ අවස්ථාවේදී මොකද ඒ ආරක්ෂාව සම්බන්ධව ඉතා මට මේ වෙලාවේ සහයෝගයක් දුන්නා. ඒ සමගම මේ ડોක්ටර්ස්ලාට ස්පොන්සර් කරන්න මට මොනවද දෙන්න ඕනේනේ. ඉතින් ඒකට මේ වෙලාවේ මට උදව් කරන්නේ දම්කොටු පෝසිලින් එකේ අශෝක මහත්මයා. එතුමාවත් කිසිසේත් මට අමතක කරන්න බෑ. ඒ වගේම මට මේ වෙලාවේ විශේෂ ස්තුතියක් කරන්න ඕනේ උදේ කෑම මේසේ ලෑස්ති කරේ ජෝන් මහත්මයා ග්‍රීන් ෆුඩ් හවුස් එක. එතුමා ડોක්ටර්ස්ලා වෙනුවෙන් කෑම දෙන්න ඉතා ආදරෙන් කැමැත්තෙන් ඉදිරිපත් වුණා. මොකද මට මේක කරන්න ඕනේ මොනවා හරි වැඩක් කියලා මගෙන් අවසරය ආපුවම ඉල්ලපුවම ડોක්ටර් මං කිව්වා එහෙනම් ડોක්ටර්ස්ලාට කෑම එක දෙන්න කියලා මම සෝදව කිව්වා. ඒත් එක්කම සවුන්ඩ් ඉතා කැමැත්තෙන් කරේ දිනේෂ් සෙන්ටර් ජෙස්මින් ෆ්ලෝරා එකේ අධිපති දිනේෂ් සෙන්ටර් මාතාව මේ අවස්ථාවේදී මම විශේෂයෙන්ම ස්තුති කරනවා. එතුමා ගොඩක් කාර්යබහුල දිනයක්. ඒත් මේ කිව්වා මේ මගෙන් ඇහුවා මේ අයියේ සවුන්ඩ් ගොඩක් දාන්න ඕනද කියලා. මං කිව්වා නෑ ළමයින්ටනේ. ඉතින් අපි ප්‍රොජෙක්ට් එකක් දානවා. ප්‍රොජෙක්ට් එකක් දාලා ඒකේ වීඩියෝ එකක් යවනවා. ડોක්ටර් නාමල්ගේ වැඩසටහනේදී මගේ සුපිරියට තියෙන්න ඕනේ. ඒ හින්දා තමයි මේ සවුන්ඩ් එක දාන්නේ. නැත්තම් මට සවුන්ඩ් වැඩකුත් නැහැ. නමුත් මේ වැඩසටහන ලස්සනට කරන්න ડોක්ටර් නාමල්ගේ ස්පීච් එක යද්දි තියෙන්න ඕනේ ළමයින්ට. මොකද ડોක්ටර් නාමල් වීඩියෝස් දානවා, සොංග්ස් දානවා, එයා කතා කරනවා. කතා කරද්දී සමහරට එයා මාර ඇටෙන්ෂන් එකක් ගන්නවා ළමයින්ගේ සිත් දිනා ගන්න. ඒ වලට නිසියාකාරව තියෙන්න ඕනේ නේද? මම සවුන්ඩ් වලට මේ එක ලස්සනට කරපු දිනේෂ් සෙන්ටර් මාතාවත් මේ අවස්ථාවේදී මගේ මල්ලි. නමුත් මේ වෙලාවේ විශේෂ ස්තුතියක් කරනවා දිනේෂ් සෙන්ටර්ට. ඒත් එක්කම මේ වගේ වැඩ කොටස් මෙතනින් මගේ නිමා වෙන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේට මම මුලින්ම ස්තුති කරන්න ඕනේ. නමුත් මේ මම මතක් කරන්නේ මේ වැඩේ පටන් ගත්තේ අපි මගේම පල්ලියේ. මගේම මේසමෙන්. ඒ ආශිර්වාදේ කරු පියතුමන්ලා දෙදෙනාගේ මට අනිවාර්යෙන් තියෙනවා. මට ඕන වෙලාවක ඕන උදව්වක් ඉල්ලන්න කියලා තියෙනවා කරු දිනේෂ් ෆර්නෑන්ඩෝ පියතුමා කරු රජිත ලියනගේ පියතුමා ඕන වෙලාවක ඕන උදව්වක් ඉල්ලන්න කියලා තමයි මේක පටන් ගත්තේ. මට කිසිසේත්ම ඒ දෙන්නම අමතක කරන්න බෑ. නමුත් මේ වගේ වැඩසටහන් අපිට ඕන තරම් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ සහයෝගයෙන්. ඔයගොල්ලෝ මේකට කැමැත්ත දක්වනවා නම් මේ අද පටන් ගත්තේ තූප්පුව කියන්නේ කොච්චිකඩ ප්‍රදේශේ. ඒ වගේම මීගමුව පටන් ගන්න පුළුවන් ඊළඟ වැඩසටහන. අපි නන් ඒ පළාත් වලට ගිහිල්ලා මේක කරන්න පුළුවන්. මේක ඔයගොල්ලන් කැමති නම් මේකට මට උදව් කරන්න පුළුවන් මේ වගේ වැඩසටහනක් කරන්න කියලා කියනවනම් මට සම්බන්ධීකරණය කරලා මේ වැඩසටහන ලස්සනට කරන්න පුළුවන්. මං දෙයක් කරලා කවදාවත් වැරදිලා නැහැ. ඒ ආශිර්වාද දෙවියන් වහන්සේ මට දීලා තියෙනවා. අනිත් අයගේ අවසරය ඇතුව තමයි මම මේක කරන්නේ. මට විශේෂ ස්තුතියක් කරන්න ඕනේ ડોક્ટર නාමල්ව. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ මේ අවස්ථාවට ගොඩාක් මට උදව් කළා, උපකාර කරා, සහයෝගය දුන්නා. ඒත් සමගම ડોક્ટર ශේනුකා එම කාර්යබහුලයි. නමුත් මට බෑ නොකිය. මගේ හිතවත්කම් වලට මගේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් වශයෙන් එක වෙලාවකට ඉතින් බෑ නොකිය මට උදව් කළා. මට මතක් කරන්න ඕනේ තවත් කෙනෙක් ඉන්නවා. මීගමුවේ විශාල් ෆුඩ් එකේ අධිපති සෙරිල් මාතා. එතුමත් කිව්වා ඕන උදව්වක් ඕන වෙලාවක ඉල්ලන්න කියලා. මට කිසිසේත් අමතක කරන්න බැරි පුද්ගලෙක් තමයි ශෙරිල් ප්‍රනාන්දු මාත්‍යාව. එයාවත් මතක් කරලා ඕනම අවස්ථාවකදී මේ වගේ වැඩසටහනක් නිර්මාණය කරන්න අදහස් ඔයගලන්ගේ මොනවාරි අයිඩියා එකක් ගන්න ඕන නම් මට කෝල් එකක් දෙන්න. මගේ නම්බරේ මම මේ වීඩියෝ එකේ දානවා. හරි ડોක්ටර් එක කරනවානේ. හරි මේ වගේ වැඩසටහනක් අපි ඕනම පළාතක කරන්න සෑදී පැහැදී ඉන්නවා. මේ වගේ වැඩසටහන් සමහර අය මට කෝල් කරලා කියනවා මේ වගේ තත්ත්වයක්. මං ඉදිරියටත් මේ වගේ වැඩසටහනක් කරනවා ගරු වෛද්‍ය නාම
මාතා එක්ක මේ විදිහම වැඩසටහනක් කරන්න බලාගෙන ඔයගලන්ගෙන් සමු ගන්නවා. ස්තුතියි ජේසුපීටයි. අපේ ජීවිතේ අපි අරන් ඇවිල්ලා තියෙන ආයුෂ බොහොම කෙටි. ඉතින් මේ කෙටි ජීවිත කාලය තුල අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන බැඳීම් වැඩි කරගන්නක සල්ලි පොද ගහ ගන්නකවත් නෙමෙයි. පුළුවන් තරම් උත්සාහ කරන්න අපෙන් විය යුතු සමාජ කාර්ය මොකද්ද? කර්තව්‍ය මොකද්ද කියලා තේරුම් අරගෙන ඒක සමාජයට ඉදිරියට ඉරිපත් කරන එක අපි කරනවා. ඉතින් මේ අවස්ථාවේ මම ඇත්තටම ගොඩක් සන්තෝෂයි මේ වගේ වැඩසටහනක් ජොන්සන් මහත්තයාත් එක්ක එකතු වෙලා එතුමාගේ සංවිධානශීලීත්වය යටතේ මේ වගේ දෙයකට කන්ට්‍රිබියුට් කරන්න. මේ වගේ එකතු වෙන්න ලැබීමත් අපි බොහොම භාග්‍යයකට සලකනවා. ඉතින් එතුමාට එතුමාගේ කණ්ඩායමට ඒ වගේම සියලු දෙනාට අද මේ වැඩසටහනට ඇවිල්ලා උදව් වෙලා මහන්සි වෙලා මේ ස්පොන්සර්ස්ලා හැම දෙනාටම මගේ හෘදයාංගම කෘතඥතාවය මම ඇත්තටම පිළිගන්නවා. ඉතින් මේ වගේ වැඩසටහන තවදුරටත් සාර්ථක වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා. අර එතුමා කිව්වා වගේ මේකට උදව් කරන්න කැමති කවුරු හරි ඉන්නවනම් මේ ගමන ඉස්සරහට අරන් යන්න කැමති කට්ටිය නම් අපිට දැනුම් දෙන්න. අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ අපේ YouTube channel එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි පුළුවන් ඕගොල්ලන්ව ඩිරෙක්ට්ලි සම්බන්ධ කරගන්න මේ වගේ වැඩසටහන් වලට. ඉතින් ජොන්සන් මහත්තයා බොහොම ස්තුතියි. තව වැඩ ගොඩක් තියෙනවා ඉස්සරහට කරන් යන්න. ඉතින් මම ඔබව නිදහස් කරනවා. බොහොම ස්තුතියි එනවා. බොහොම ස්තුතියි ડોක්ටර් ජේසුපීටයි. තෝප්පුව පිලිප්පිනි දේවස්ථානයේ අද දවසේ ලෝක ළමා දිනය ආරම්භය සිදුවෙච්ච හෙල්ත් කැම්ප් එක ගැන මම අද විස්තර ටිකක් කතා කරන්න එකතු කරගෙන පිලිප්පිනි දේවස්ථානයේ තරුණ සමිතියේ යාවජීවී සමාජිකයේ දේව්ෂාන් සහෝදරයා දේව්ෂාන් අද ඇත්තටම ලස්සන දවසක් අපි ළමා දිනේ සැමරුවා. ඒකෙදි ඕගොල්ලන් කාලේ ඔයගොල්ලෝ ගොඩක් මහන්සි කරා. මම දන්නවා කට්ටිය කැම්ප් බීම අරන් යනවා. කට්ටිය වෙහි මේ ළමයි වලින් කරනවා. ડોක්ටර්ස් ගාවට අරන් යනවා. ලේ ටික අරන් යන්න යනවා. බර බලනවා රෙජිස්ටර් කරනවා. වැඩ ගොඩක් කරන දේව්ෂාන් අද. ඉතින් තරුණයෙක් හැටියට දේව්ෂාන් අද දවස නිවාඩු දවසක් ඔයගොල්ලෝ දවස කැප කරලි ඉවරලා මේ දේ කරා පල්ලියේ මීසමේ. ඉතින් මොනවද දේව්ෂාන් තරුණයෙක් හැටියට ඔයාලට කියන්න තියෙන දේ තරුණ සමිතිය නියෝජනය කරලා? ඔව් ඇත්තටම අපේ තරුණ සමිතිය පටන් ගන්න අවුරුදු දෙකක් වෙනවා සාන්ත පිළිපිනේදී තොප්පු තරුණ සමිතිය පටන් අරගෙන. ඉතින් අපිට ගොඩක් සතුටුයි ප්‍රථම වතාවට අපේ ග්‍රාමයේ මේ දරුවන් වෙනුවෙන් 2020 අවුරුද්දේ ළමා දිනේට මේ හෙල්ත් කැම්ප් එක කරන්න අපිට ලැබිච්ච එක ගැන ඇත්ත වශයෙන්ම අපේ සම්පාලක පියතුමා සහ සහායක පියතුමාලා දෙදෙනාගේ අනුදැනුම ඇතුව මේ වැඩසටහන අපි ඇත්තම සාර්ථක විදියට ළමයි 1000කට අධික ප්‍රමාණයක් ඇත්තම සහභාගී වෙලා හිටියා. ඒ සියලු දෙනාටම වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කරලා ඔවුන්ගේ රුධිර ගණය, දත්වල තත්ත්වය, ඒත් එක්කම ඇස් පරීක්ෂා, ඒකට අනිකුත් සියලුම දේවල් අපිට ඒ විවිධ රෝග තියෙනවා නම් ඒවා දැනුවත් කරලා කර ගැනීමට ඒ උපදෙස් ලබා දුන්නාට සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම ප්‍රථමයෙන්ම අපි ආරම්භ කළා නාමල් වෛද්‍යතුමාගේ දේශනාවකින්. ඒක ඇත්තටම විශේෂයි ළමයිට. මොකද එයාලගේ ජීවිතවලට ගන්න පොඩි කාලේ ඉඳන් කොහොමද ඒ ජීවිත ක්‍රියාකාරීත්වය යන්න ඕනේ කියන එක කියා දුන්නා. ඒත් එක්කම ඔවුන්ගේ ජීවිතවලට විවිධ උපදෙස් ලබා දුන්නා. ඒත් එක්කම තෝප්පුවේ පොලිසිය මගින් ඒ පැවැත්වූ දේශනාවට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන. ඔවුන්ගේ දැනුමුතුකම් මේ ළමයිට ලබා දුන්නා. ඒත් එක්කම අපිට මේ වගේ කටයුත්තක් අද දවසේ ඔවුන්ගේ වෙලාව වෛද්‍යවරුන්ගේ වෙලාව කැප කරලා මේ වගේ ස්ථානයකට ඇවිල්ලා තෝප්පුව දේවස්ථානයට ඇවිල්ලා ශාන්ත පිළිපිනේ දේවස්ථානයට පැමිණිලා ඔවුන්ගේ වෙලාව කැප කරලා අපගේ දේවස්ථානයේ ග්‍රාමයේ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ වෙලාව කැප කරලා දුන්නට ඒ අවශ්‍ය සියලුම වෛද්‍ය උපදෙස් ලබා දුන්නට ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන අපේ තරුණ කලක් විදියට. දේව්ෂාන් මට එක දෙයක් කියන්න අන්තිමට. ඒ තමයි ඔබ තරුණයෙක්. ඒ තරුණකම මම දකින්නේ ගොඩක් වැදගත් දෙයක්. අද සමාජයට ජවයක් දෙන්න මේ තරුණයෝ තමයි මේ සමාජයේ මේ රට ඉස්සරහට අරන් යන්න ඕන. ඒකට ඕගොල්ලන්ගේ දැනුම, ඕගොල්ලන්ගේ ලීඩර්ෂිප් එක, ඕගොල්ලන්ගේ නායකත්වය ගොඩක් වෙලාවට මේ සමාජය සැරිසරන්න ඕන දෙයක්. නමුත් දුකයි කියන්නේ සමහරලාට තරුණයෝ ඇත්තටම මේ අවස්ථාවේ රොක් වෙන්නේ පල්ලියකටවත් එහෙම නැත්නම් යහපත් දෙයක් කරන්නවත් නෙමෙයි. ගොඩාක් වෙලාවට මේ සමාජයේ ව්‍යසනයන් ගොඩාක් තියෙනවා දේව්ෂාන්. තරුණයෙක් හැටියට මේ channel එක බලන තරුණ ළමයිට දේව්ෂාන්ට දෙන්න තියෙන ආදර්ශය මොකද්ද? පණිවිඩය මොකද්ද මේ අවස්ථාවේ? ඔව් විශේෂයෙන් දැන් මේ කාලේ තරුණයෝ විවිධ දේවල් වලට ඇතුළු වෙලා ඉනික පැතිලට යොමු වෙලා ඉන්නේ. ඉතින් ඇත්තටම අපිට සතුටුයි අපේ ග්‍රාමයේ 40කට අධික තරුණ පිරිසක් අපේ දේවස්ථානයේ ශාන්ත පිළිපිනේ තරුණ සමිතියත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔවුන්ගේ ජීවිත මේ තරුණ සමිතියෙන් මේ ලබා ගන්න පන්නරය තුලින් ඉදිරියට ගෙන යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ වගේ දෙයක් තුලින් සංවිධාන ශක්තිය තුලින් කොහොමද මේ වගේ කටයුත්තක් සංවිධානය කරන්නේ? ඒ වගේ ඉදිරියට ඔවුන්ගේ ජීවිතවලට යම් කිසි දෙයක් සංවිධානය කරගන්න ඕන නම් කොහොමද ඒ තරුණයන්ට ඒ දේ කරගන්න පුළුවන් කියලා ඇත්තටම අපිට ලොකු අත්දැකීමක් ලැබුණා මේ කටයුත්ත තුළින්. ඉතින් අපි ගොඩක් සතුටු වෙනවා මේ වගේ තරුණ පිරිසක් අපි එකමුතු කරගෙන මේ දේවස්ථානය තුළින් අපේ පියතුමාලාගේ අනුදැනුම ඇතුව කරගෙන යන එක ගැන අපිට ගොඩක් සතුටුයි.
තැන්ක්ස් දේවෂාන්. ඉතින් පිළිපිනීර දේවස්ථානයේ තරුණ සමිතියට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. මේ අවස්ථාවේ මේ වගේ ලස්සන කටයුත්තක් අද වගේ ලස්සන දවසක සූදානම් කිරීම සම්බන්ධව. ඉතින් නැවතත් මේ වගේ විශේෂ වැදගත් වැඩසටහන අපි ඕගොල්ලන් හම්බෙන්න. ඉතින් දේවෂාන්ට මම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේ කට්ටියත් එක්ක එකතු වෙලා මේ කර්තව්‍ය සාර්ථක කරගන්න මේ සමේ බහැලා වැඩ කරපු එක සම්බන්ධව. ඉතින් දේවෂාන් බොහොම ස්තුතියි. ජෙසුවිතා. අද ඔක්තෝබර් 5 වෙනිදා ඉතින් අද දවස් තමයි ලෝක ළමා දිනය ඉදිරියට තියෙන්නේ. ඉතින් අපි තෝප්පු ශාන්ත පිළිපිනේරි දේවස්ථානයේ තරුණ සමිතියේ අද අපේ දේවස්ථානයේ තිබ්බ වෛද්‍ය කඳවුරක් ඒ කඳවුර හොඳින් සාර්ථකව කරගන්න අපිට මේ ડોක්ටර්ස්ලා ගොඩක් අයගෙන් හොඳ සපෝට් එකක් හම්බුණා. ඒ වගේම තමයි අපේ පල්ලියේ දේවස්ථානයේ පිටුමල්ලා දෙන්න ඒ වගේම සමිතියේ ඉන්න අනිත් අය සහ මේ තව විශාල පිරිසක් අද අපි වැඩසටහන සාර්ථක කරගන්න ගොඩක් උදව් කළා. අපේ සමිතියනොත් ඒ සඳහා ලොකු දායකත්වයක් ලබා දුන්නා. ඉතින් මම හිතනවා අද වගේ දවසක මේ වගේ මේ වැඩසටහනක් කරපු එක ගොඩක් හොඳයි, විශේෂයෙන් මේ පොඩි නංගිලා මල්ලාට එයාලගේ ලේ චෙක් කිරීම ඒ වගේම ඇස් පරීක්ෂා කිරීම සහ මේ වගේ ගොඩක් පරීක්ෂණ කටයුතු කරා. ඉතින් මේ වගේ දෙයක් අද වගේ දවසක කරන්න ලැබීමත් ගොඩක් වටින දෙයක්. ඒ වගේම තමයි අද ලෝක වැඩිහිටි දිනෙත් දෙදලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ වගේම වැඩසටහන් වෙන දේවස්ථානවලත් සංවිධානය වෙලා ඇති කියලා. ඉතින් ගොඩක් සතුටුයි අද සමිතියක් විදියට අපි හැමෝටම එකමුතු වෙලා මේ වැඩවලට දායකත්වය ලබා දෙන්න පුළුවන් වුණාට අද ගොඩක් හැමෝම සතුටින් ගොඩක් එකමුතුව මේ වැඩ කරගෙන ගියා. ඉතින් ඒ වගේම තමයි ගමේ ගොඩක් අය මේ ගැන ප්‍රශංසා කරා අපිට. ஐப்பசி மாதம் 1ஆம் தேதி உலக சிறுவர் தினத்தை முன்னிட்டு தோப்பு புனித பிலிப்பினேரியார் ஆலயத்தில் மாணவர்களுக்கான ஒரு மெடிக்கல் கிளினிக் கேம்ப் வந்து ஆர்கனைஸ் பண்ணியிருக்கிறாங்க. அது தோப்பு பிலிப்பினேரியார் இளைஞர் மன்றத்தால் ஒத்துழைப்புடன் நடைபெற்றது. அதுக்கு பங்கு தந்தைகளோட மேற்பார்வையுடனும் டாக்டர்ஸ்மாரோட ஹெல்ப்புடனும் இது எந்த ஒரு பிரச்சனையும் தடையும் இல்லாமல் கொண்டு போகப்பட்டுச்சு. மாணவர்களும் இவ்வளோ காலமாக இல்லாமல் எல்லா பிள்ளைகளும் சமூகம் அளித்து எல்லாரும் என்ன சொல்கிறது மகிழ்ச்சியாக இந்த சிறுவர் தினத்தை கொண்டாடினாங்க. அதுக்கு எல்லாத்துக்கும் ஒத்துழைச்ச யூத் மெம்பர்ஸ் அண்ட் டாக்டர்ஸ் ஃபாதர்ஸ் எல்லாருக்கும் எங்களோட தேங்க்ஸ். ஏன்னு சொன்னால் பிள்ளைகளுக்கு இந்த சிச்சுவேஷன் வந்து எல்லாரும் ஒவ்வொரு நோய்களாலும் ஒவ்வொரு பிரச்சனைகளாலும் முகம் கொடுக்குற நேரத்தில் இந்த ஒரு கேம்ப் நடந்தது எல்லாருக்கும் ஒரு ஹெல்ப்ஃபுல்லான ஒரு விஷயமா இருக்குமென்னு நான் நினைக்கிறேன். அதுக்கு உதவி செஞ்ச எல்லாருக்கும் மனசார யூத் மூலமாக நன்றிகள். நன்றி.